සුබ දවසක් පුතාලා හැමෝටම. එතකොට දරුවනේ අපි දැන් මේ ආලෝකයේ අවසන් කොටස් වලට යන්නේ. ඒකේ අපිට හම්බෙන වැදගත්ම මාතෘකාවක් තමයි කෝණික විශාලනය. කෝණික විශාලනය කියන අර්ථ දැක්වීමත් එක්ක තමයි අපිට ප්‍රකාශ උපකරණ නැත්නම් කෙටියෙන් කිව්වොත් දුරේක්ෂය අන්වීක්ෂය සම්බන්ධව ඒගොල්ලන්ගේ විශාලන බලය සම්බන්ධව විශාලන බලය ගොම් පුතාට දැම්ම අදහසක් ඉන්නේ නැතුව ඇයි අර්ථ දැක්වීම කියලා නැති නිසා ඉතින් මේ විශාලන බලයන් සම්බන්ධව සාකච්ඡා කිරීම ආරම්භ වෙන්නේ මෙන්න මෙතනදී. එතකොට කෝණික විශාලනයේදී අපේක්ෂා කරන්නේ මුලින්ම අපි හඳුනා ගන්න උත්සාහ කරනවා ඇසක් වස්තුවක විශාලත්වයේ ලෙස දකින්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න බලනවා. දැන් පුතාලා බලන්නකො මේ රූපේ දාලා තියෙනවා ඈත තියෙන පොල් ගහකට යොමු කරපු හැක්. පොල් ගහේ අපි පතුලේ සහ මුදුනේ ඉඳන් එන කිරණ දෙකක් ඇන්දොත් මේ කිරණ දෙක ඇසේ හදලා තියෙන කෝණය මේක අපි ඇල්ෆා කියනවා. මේක අපි දෘෂ්ටි කෝණය කියලා නම් කරනවා. දෘෂ්ටි කෝණය. මේ කිරණ දෙකම මත තියාගන්න ඇසේ කණිනිකා සිදුරෙන් තමයි ඇතුල් වන්නේ. උතර කණිනිකා සිදුරෙන් ඇතුල් වෙන කිරණ දෙකක් නිසා ඒ දෙක අතර කෝණය ඉතා විශාල වෙන්නට බෑ. කණිනිකා සිදුර කියන්නේ ඉතාම කුඩා විස්කම්භය සහිත සිදුරක්. මේක මම ඇස ගැන කියද්දි ඔබට කියලා දුන්නා. ඉතින් මේ කුඩා විස්කම්භය සහිත සිදුරෙන් ඇතුල් වෙන පුතේ කිරණ දෙක අතර පරතරය නැත්නම් වස්තුවකට අදාළව ආපාතනය කරන එහි ආපතනය කරන කෝණ ඕනම කෝණයක් ඉතා විශාල කෝණ වෙන්නට බෑ. ඒවා ඉතා කුඩා කෝණ. එහෙනම් දෘෂ්ටි කෝණ වල විශේෂත්වය තමයි දෘෂ්ටි කෝණය කියන්නේ ඉතා විශාල කෝණයක්. දැන් මම මේ දෘෂ්ටි කෝණය ගැන මෙතන කතා කරන්න තීරණය කරේ. දැන් ඔබ හිතන්න මම මේ පොල් ගහට ඉදිරියෙන් මේ වගේ මගේ දබර ඇඟිල්ල මෙන්න මේ විදිහට ඇල්ලුවොත් පුළුවන් මෙහෙම පොල් ගහට ඉස්සරහින් ඔහම එක හැක් වහගෙන දබර ඇඟිල්ල යොමු කරන්න. අපිට එහෙම ඇල්ලුවොත් ඕනනම් මේ ඇඟිල්ලෙන් පොල් ගහ පුතේ වහලා දාන්න පුළුවන්. ඈත පොල් ගහ ඇඟිල්ලෙන් වහලා දාන්න පුළුවන්. ඒක මහා හොඳ නැති කතාවක් කියන්නේ. නමුත් එහෙම කරන්න පුළුවන්. දැන් ඔයා පුතාගේ මේක දහවල් වෙලාවක් නම් ඔබ මේ වීඩියෝ එක බලන්නේ. පුතලා වහා ඈත තියෙන පොල් ගහක් මෙන්න උන්නේ ටිකක් ලොකු ඇඟිල්ලට වඩා ලොකු වස්තුවකට උස වස්තුවකට ඇඟිල්ල යොමු කරලා බලන්න මේ වස්තුව ඇඟිල්ලෙන් වහන්න. ඔයාලට පුළුවන් ඒක කරන්න. එතකොට එහෙනම් එතනදී තේරෙන්නේ අපි නිකන් කල්පනා කරලා බැලුවොත් ඇඟිල්ලෙන් පොල් ගහ වහනවා කියන්නේ ඇස ඒ වෙලාවේදී දකින්නේ පොල් ගහට වඩා ඇඟිල්ල විශාල විදිහට. පැහැදිලිද? නැත්තම් කොහොමද පොල් ගහ ඇඟිල්ලෙන් වෙහෙන්නේ? හරි. එහෙනම් අපි කියනවා ඇසක් වස්තුවක සැබෑ විශාලත්වය දකින්නේ නැහැ. එයා වස්තුවක් විශාලත්වයේ විදිහට දකින්නේ එයාගේ ඇහැට වැටෙන අපි කියනවා දෘෂ්ටි කෝණය අනුවයි එයා වස්තු විශාලත්වය තීරණය කරන්නේ. දෘෂ්ටි කෝණය කුඩා වුණොත් එයා ඒක කුඩා වස්තුවක් විදිහටත් දෘෂ්ටි කෝණය විශාලව දැක්කොත් එයා විශාල වස්තුවක් විදිහට ඒක දකිනවා. නමුත් ඉතින් මේක එදිනදා ජීවිතේ ජීවත් වෙලා අත්දැකීමෙන් ඒක උදේ අත්දැකීමක්. අපි අත්දැකීමෙන් දන්නවා ඇඟිල්ලට වඩා පොල් ගහ ලොකුයි. මේක තා මොලේ ඒක වඩා පැහැදිලි කරලා දෙනවා. නෑ ඔය බොරුවක් දෘෂ්ටි මායාවක්. පොල් ගහ තමා ලොකු ඇඟිල්ල තාමත් චූටි. හරි. නමුත් ඇස කියන ප්‍රකාශ උපකරණයේ විදිහට ගත්තාම ප්‍රකාශ උපකරණයට දැනෙන්නේ කියන්නේ මොලේ සම්බන්ධයෙන් කලියෙන් ගත්තොත් මත තියාගන්න ওই වගේ අවස්ථාවක දෘෂ්ටි කෝණ දෙක සමාන නිසා මේ දෙක නිකන් මේක තා චුට්ටක් උඩට ලොකුට ඉස්සර ඇන්දොත් මෙයාට වඩා මෙයා ලොකු විදිහට තමයි එයා දකින්නේ. පැහැදිලිද? මේක තවදුරටත් තහවුරු කරන්න මම එකම උස ඇති කියන්නේ සම මට්ටමට උස තියෙන වස්තු තුනක් ඇසට එකිනෙකට වෙනස් පිහිටුම් තුනක පිහිටවන්නයි යන්නේ. ඇසට එකිනෙකට වෙනස් පිහිටුම් තුනක අපි ඇසින් ඇඳලා පෙන්නමු. එතකොට පළවෙනි වස්තුව මේක. ඇහැට ටිකක් දුරින් ඉන්න එක්කෙනා මේ දෙවෙනි පිහිටීම සර්ව සම වස්තු මං ඊතල
තමා ගන්නෙ අල්පෙනිති වගේ ඔන්න ඔය විදියට. දැන් දරුවනේ මේ එක එක්කෙනා මෙයා ඇසේ හදන කෝණය මේක. හරි ඒක ටිකක් අපි ලස්සනට එඳගත්තොත් මෙන්න මේ වගේ කෝණයක් තමයි යහේ හදන්නේ. කිරණ කෙලින් එන්න ඕන. මේ අනිත් එක හදන කෝණය. මේ මෙයා හදන කෝණය. එතකොට වැඩිම දෘෂ්ටි කෝණයක් ඇසේ ආපාතනය කරන්නේ ඔයාලට පැහැදිලි ඇති මේක O1 නම් O2 නම් O3 නම් O3 පිහිටුමේ ඉන්න වස්තුව තමයි වැඩිම කෝණයක් දෘෂ්ටි කෝණයක් ඇසේ හදන්නේ. ඒ නිසා ඇස එකම විශාලත්වයක් තියෙන වස්තු තුනක් නැත්නම් එකම වස්තුව වුණත් මේ පිහිටුම් අනුව හරි ඇහැට වඩාම කිට්ටුවෙන් පිහිටුමේදී වස්තුව වඩා විශාල විදිහටත් ඈතට යන්න යද්දී එයා කුඩා වස්තුවක් විදිහටත් ඔයාලට පෙන්නනවා. මේක ඔබට තහවුරු කරගන්න පුළුවන්. ඔබ උස කඳු මුදුනකට නැග්ගාම ඔබ හොඳ අත්දැකීමින් දැකලා තියෙනවා. ඒ වෙලාවට නම් මේ කතාව හොඳටම පේනවා. පල්ලෙහා ඉන්නේ මිනිස්සෙක් නැත්තම් ගෙයක් සීගිරි කන්ද වගේ උඩ නැගලා ඔබ පල්ලෙහා තියෙන ගෙයක් මිනිස්සෙක් නිරීක්ෂණය කරොත් ඔබට පේනවා මිනිස්සු කූඹි වගේ පේනවා. තාම කුඩාවට තිත් වගේ පේන්නේ. ගෙවල් ගිනි පෙට්ටි වගේ කුඩා සයිස් එකට පේන්නේ. ඉතින් එහෙනම් ඒ කතාව තමයි මේ අපි කියමින් ඉන්නේ. එහෙනම් ඇස නැවතරක් කියනවා වස්තුවක සැබෑ විශාලත්වය දකින්නේ නැහැ. එයා එහි ආපතන කරන කෝණය අනුව තමයි එයාගේ විශාලත්වය අපිට පෙන්වන්නේ. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න හඳ වගේ ඉතා විශාල විස්කම්භයක් තියෙන වස්තුවක්, සූර්යයා වගේ ඉතා විශාල විස්කම්භයක් තියෙන වස්තුවක් ඇස දකින්නේ ඉතාම කුඩා වස්තුවක විතර. හේතුව ඒගොල්ලෝ ඇසේ ආපතන කරන දෘෂ්ටි කෝණය කුඩා වීම. තේරුණාද? ඒතර වස්තුව කොච්චර විශාල වුණත් වැඩක් නැහැ. දෘෂ්ටි කෝණය කුඩා වුණොත් අපිට ආව පෙන්නේ කුඩා විදිහට. ඒතර දෘෂ්ටි කෝණය කුඩා වෙන්න එක හේතුවක් තමයි මෙයා පුළුවන් තරම් එහින් කොහට යන එකද ඉවතට යන එක. එහෙනම් එහින් ගොඩාක් ඈතින් ඉඳින්න පුතා පෙන්නේ දෘෂ්ටි කෝණය අඩුයි. හරි. එහෙනම් දැන් අපි වස්තුවක ප්‍රතිබිම්බයක් හැදුවොත් ඇහැ මත මොන හරි අපි කාච පද්ධතියක් උපයෝග කරගෙන වස්තුවක ප්‍රතිබිම්බයක් හැදුවොත් ඇහැ මත විශාල දෘෂ්ටි කෝණයක් හදන විදිහට, ඒ කියන්නේ සාමාන්‍ය වස්තු ඇහි හදන දෘෂ්ටි කෝණයට වඩා සාපේක්ෂව වැඩි දෘෂ්ටි කෝණයක් හදන විදිහට අපි ප්‍රතිබිම්බයක් නිර්මාණය කරගත්තොත් අපිට අන්න අර කුඩා විදිහට සාමාන්‍ය ඇසට, ඒ කියන්නේ උපකරණයක් ආධාරයෙන් බලන්නේ නැතුව ඔබට කුඩාවට පේන අපි හිතමු හඳ කියලා. ඒ හඳේ අපිට විශාලතර ප්‍රතිබිම්බයක් හදලා ඒ ප්‍රතිබිම්බය විශාල කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ප්‍රතිබිම්බය තමයි එතකොට ඇහි කෝණය අවසාන කෝණය හදන්නේ. ඒතර මේ හදන දෘෂ්ටි කෝණය අපි පුළුවන් තරම් සාමාන්‍ය වස්තු ඇසේ හදන දෘෂ්ටි කෝණයට වඩා වැඩි කරගන්න උත්සාහ කරනවා. ඉතින් දුරේශවල අන්වීක්ෂවල මේ අදහස් තමයි තියෙන්නේ. හරි. එහෙනම් දෘෂ්ටි කෝණය කියන්නේ ඔබට පැහැදිලි වෙන වැදගත් රෝල් එකක් මෙතන අරන් යනවා. ඒ නිසා අපි මුලින්ම දෘෂ්ටි කෝණය හොයන්නේ කොහොමද කියලා බලන්නයි යන්නේ. දෘෂ්ටි කෝණය කොහොමද හොයන්නේ? හරි. අපි ඒක චුට්ටක් එනම් බලලා ඉමු. පුතාලා දෘෂ්ටි කෝණය සම්බන්ධ කොටසට යන්න කලින් පිටු අංක 77 දෘෂ්ටි කෝණයට අදාළව මම මුලින්ම මෙන්න මේ රූප දෙක එකතු කරගන්න ඉඩක් දීලා තියෙනවා. පුතාලට දෘෂ්ටි කෝණය ඇල්ෆා කියන මාතෘකාව යටතේ ඇසක් වස්තුවක විශාලත්වය ලෙස නිරීක්ෂණය කරන්නේ වස්තුවේ සැබෑම උස නොවේ කියලා මම දාලා තිනවා. එතන යටින් වම් පැත්තේ ඔබට මෙන්න මේ රූප දෙකට මම ඉඩ තියලා තියෙනවා. පුතාලා මේ රූප දෙක එතන ඇඳ ගන්න. හරි. ඒතර වීඩියෝ නවත්තන ඇඳ ගන්න. ඊට පස්සේ දකුණු පැත්තේ පළවෙනි අවස්ථාවට තරුවක් දාගන්න. පෙන්වා ඇති අවස්ථාවකදී පොල්කස සහ ඇඟිල්ල සමාන උස ඇති වස්තු දෙකක් ලෙස ඇස හඳුනා ගනී. ඊට පස්සේ තව පොයින්ට් එකක් දාලා ලියන්න. එලෙසම එකම උස ඇති වස්තුව ඇසට වඩා කිට්ටුවෙන් පවතින විට එහි විශාලත්වය ඇස දකින්නේ එය ඈතින් පිහිටි අවස්ථාවකට සාපේක්ෂව වැඩි ලෙස වේ. ආයි කිව්වොත් එලෙසම එකම උස ඇති වස්තුවක් ඇසට වඩා කිට්ටුවෙන් පවතින විට එහි විශාලත්වය ලෙස ඇස දකින්නේ එය ඈතින් පිහිටි අවස්ථාවට සාපේක්ෂව වැඩි වන පරිදි වේ. හරි. තුන්වෙනි පොයින්ට් එක ඇස වස්තුවක ප්‍රමාණය ලෙස නිරීක්ෂණය කරන්නේ එම වස්තුව ඇස මත සාදන කෝණය ඇල්ෆා වේ. මේ දෘෂ්ටි කෝණය නම් වේ. ඇල්ෆා ඉතා කුඩා කෝණයක් වේ කියලා තියෙනවා.
එතන වරහන් ඇතුළේ දාන්න. ඊතා කුඩා විස්කම්භයක් සහිත එතන පුතා වරහන් ඇතුළේ ලියාගමු. ඊතා කුඩා විස්කම්භයක් සහිත කන්නිකා සිදුරෙන් ඇසට ආලෝකයේ ඇතුල් වන බැවින්. ඊතා කුඩා විස්කම්භයක් සහිත කන්නිකා සිදුරෙන් ඇසට ආලෝකය ඇතුළු වන බැවින්. හරි වරන් වහන්න. දැන් අපි දෘෂ්ටි කෝණයේ සෙවීම කියන මාතෘකාවට යමු. හරි පුතාට පේනවා රූපේ පෙන්වලා තියෙන පරිදි මම පණුවික තමයි ගත්තේ. මොකද අපි අනිශ්චය වලින් ඔය බයෝ ළමයි එහෙම පණුවිකටවත් ඉන්න දෙන්නේ නැහැ. හරි අනිශ්චය කරගෙන පණුවගෙත් කකුල් ගාන ගිනවා අනිශ්චයට දාගෙන නේ. කරදර කරනවා. හරි ඒ වගේ අතරට ලක් වෙච්ච පණුවෙක් තමයි ඔය ඉන්නේ. හරි එතකොට මේ පණුවගේ පුතේ උස h නෝට්. පණුවගේ උස h නෝට්. පණුවා ඇහි ඉඳන් u දුරින් තමයි ඉන්නේ. එතකොට අපිට පණුවගේ දෘෂ්ටි කෝණය ඇල්ෆා කියලා පෙන්නුවොත් අපිට සෛද්ධාන්තිකව ලියන්න පුළුවන් මෙතනදී මේ ඇල්ෆා සෙවීම සඳහා tan ඇල්ෆා ලියන්න පුළුවන්. tan ඇල්ෆා. tan ඇල්ෆා පුතාට පේනවා බොහොම සරලයි සම්මුඛ පාදයේ h නෝට් බෙදීම බද්ධ පාදයේ වෙන්නේ u. ඇල්ෆාට අනුව සම්මුඛ පාදයේ බද්ධ පාදයේ මේ තියෙන්නේ. නමුත් වැදගත් දෙයක් තියෙනවා. නමුත් දෘෂ්ටි කෝණයේ ඇල්ෆා ඉතා කුඩා බැවින් සාමාන්‍ය ඔක ඇල්ෆා ඉතා කුඩායි කියලා පෙන්වන්න ඔන්න ඔය විදිහට. ඉතා කුඩා කෝණයක් බැවින් අපිට ඉතා කුඩා කෝණවල පුතේ ලියන්න පුළුවන් tan අනුපාතය ආසන්නව සමානයි ඇල්ෆා කෝණය. හැබැයි මේක රේඩියන් වලින්. ඇල්ෆා කෝණය රේඩියන් වලින් එනගේට ආසන්නව සමාන වෙනවා. එහෙනම් tan ඇල්ෆා ඇල්ෆාට ආසන්නව සමාන නම් එතකොට පුතාට දැන් කියන්න පුළුවන් tan ඇල්ෆා කියන පුතා කොහොමද දන්නවා h නෝට් බෙදීම u කියලා. එහෙනම් ඔන්න ඔයාලට හරි ලේසියෙන් දෘෂ්ටි කෝණය හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක්. හරි? එතකොට මෙතන පටන්. හරි? මේ ඒකකයේ පුරාවටම දෘෂ්ටි කෝණයක් සම්බන්ධව ඕනම ගණනය කිරීමකදී කෝණයේ සෙවීම tan ඇල්ෆා ඇල්ෆාට සමානයි කියලා පාවිච්චි කරනවා. ඒකට හේතුව ඇල්ෆා ඉතා කුඩා කෝණයක් වෙද්දී සාමාන්‍යයෙන් ඉතා කුඩා කෝණ සඳහා ඒ කෝණේ රේඩියන් විශාලත්වය ඒ කෝණේ sin අනුපාතයටයි tan අනුපාතයටයි ආසන්න වශයෙන් සමාන වෙනවා. එතකොට මම මෙතන tan අනුපාතය ගැන විතරයි කිව්වේ. නමුත් මතක තියාගන්න නමුත් ඇල්ෆා ඉතා කුඩා වෙන විට අපිට කියන්න පුළුවන් tan ඇල්ෆා sin ඇල්ෆා ඇල්ෆා මේ කියන තුන් දෙනාම එකිනෙකට සමාන වෙනවා. ආසන්න වශයෙන් සමාන වෙනවා. හරි? එතකොට ඒකත් අපි නෝට් එකට අවශ්‍ය නම් අපි එකතු කරගමු. දැන්ට එනම් අපි මේ චුට්ට පොඩ්ඩක් සටහන් කරගන්න ඕන. පුතාලා නැවත වතාවක් දෘෂ්ටි කෝණයේ සෙවීමට මම වම් පැත්තෙන් ඉඩ දීලා තියෙනවා පුතාට රූපය ඇඳ ගන්න. ඇඳගෙන දකුණු පැත්තෙන් අපි කතන්දරයට ඉඩ දීලා තියෙනවා. ලියාගෙන යන්න දකුණු පැත්තේ රූපයේ දක්වා ඇති පරිදි h නෝට් උස ඇති වස්තුවක් ඇසකට u දුරින් තැබූ විට නැත්නම් ඇසක සිට u දුරින් තැබූ විට ඇසේ ඇල්ෆා දෘෂ්ටි කෝණයක් ආපාතනය කරයි නම් හරි ලියන්න tan ඇල්ෆා සමානයි h නෝට් බෙදීම u ලියාගන්න ඊගාවට දෘෂ්ටි කෝණය ඇල්ෆා ඉතා කුඩා කෝණයක් වන බැවින් දෘෂ්ටි කෝණය ඇල්ෆා ඉතා කුඩා කෝණයක් වන බැවින් ලියන්න tan ඇල්ෆාට ආසන්නව සමානයි ඇල්ෆා ඒක රේඩියන් වලින් වෙන්න ඕන. ඒක නිසා අපිට ඇල්ෆා ලියන්න පුළුවන් h නෝට් බෙදීම u කියලා. හරිද පුතේ? හරි එහෙනම් ඔයාලා මෙතන මේ අතරමැද ඕනනම් ලියන්න වරහන් ඇතුලේ මේකට කලින් ඕනනම් ලියන්න ඉතා කුඩා කෝණ සඳහා මෙන්න මේ කතා ඔක්කොම වළංගුයි. sin ඇල්ෆා ආසන්න සමානයි tan ඇල්ෆා එය ආසන්න සමානයි ඇල්ෆා. අවශ්‍ය නම් ඔකත් දාලම මේ කතාව ලියා ගන්න පුළුවන් ඔයාලට. හරි? ඉතා කුඩා කෝණ සඳහා sin ඇල්ෆා ආසන්න සමානයි tan ඇල්ෆා එය ආසන්න සමානයි ඇල්ෆා වෙනවා. හරි? එහෙම අරගෙන අවශ්‍ය නම් ඔයාලට මේක ලියන්න පුළුවන්. නැත්නම් ඒක අත්‍යවශ්‍ය දෙයක් නන් නෙවෙයි. ඔබ මේක පළවෙනි වතාවට වෙන්න බෑ මේක අහන්නේ. නමුත් උඩට එහෙම නිකන් මතක නැහැ වගේ නම් දාගත්තට කමන්නේ නැහැ. හරියනම් අපි මේකේ ඊගා මාතෘකා ඛණ්ඩය කෝණික විශාලනයේ අර්ථ දැක්වීම ගැන පොඩ්ඩක් බලලා ඉමු.
හරි පුතලගේ ඔය රූප දිහා හොඳට බැලුවොත් පුතේ උපකරණේ භාවිතා කරන්නේ නැතුව අපි අර H note උසති U දුරින් තියපු පණුව දිහා බැලුවාම ඒ පණුව ඇසේ ආපාතනය කරන කෝණය නැත්නම් දෘෂ්ටි කෝණය ඇල්ෆා කියලා හිතුවොත් ඊට පස්සේ පුතා මෙන්න මේ වගේ ප්‍රකාශ උපකරණේ පාවිච්චි කරන පුතේ අපි මේක දුරේක්ෂයක් හරි අන්වීක්ෂයක් හරි වෙන්න පුළුවන් අපි ප්‍රකාශ උපකරණය කියලා කියමු. ප්‍රකාශ උපකරණය තුලින් බලනවා. එතකොට උපකරණය භාවිතා කරන විට එතකොට ඔයාට කෙලින්ම වස්තුව පේන්නේ නැහැ. මොකද වස්තුව බලන්නේ නැත්නම් පණුව බලන්නේ කාච පද්ධතිය හරහා උපකරණේ. එතකොට ඔයාට පේන්නේ වස්තුව නෙමෙයි මේ කාච පද්ධතිය මේ කාච දෙක එකතු වෙලා එයාගේ හදන ප්‍රතිබිම්බය. මේක ඇත්තටම අවසාන ප්‍රතිබිම්බය වෙන්න ඕන. මොකද අතරමැද ප්‍රතිබිම්බත් හැදෙනවා. ඒක අපිට පේන්නේ අවසාන ප්‍රතිබිම්බය. හරි? ප්‍රතිබිම්බය. හරි. එයා අපි හිතමුකෝ V දුරින් HI ප්‍රතිබිම්බයක් හැදුවා කියලා. එතකොට එයාගේ පතුලින් යන කිරණයයි හිසෙන් යන කිරණයයි ඇසේ හදන කෝණය ඇල්ෆා ඩෑෂ් කියලා හිතන්නකෝ. එතකොට අපිට දැන් නිකන් සිම්පල් ව ලියනවා නම් මෙතන දැන් ඇල්ෆා ලියන්න පුළුවන් H නෝඩ් බෙදීම U මොකද tan අනුපාතයනේ. මෙතන ඇල්ෆා ඩෑෂ් ලියා ගන්න පුළුවන් tan අනුපාතය HI බෙදීම V. හරි. දැන් ඔයා කෙලින්ම දන්නවා එක tan අනුපාතය කෙලින්ම ඇල්ෆාට සමානයි කියලා. ඔය විදිහට පුතාලට හදන්න පුළුවන්. හරි මෙතෙන්දි මම ඒව සොයන හැටි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මෙතන මේ ඇල්ෆා ඩෑෂ්ව ඔහොම ලියනවා කියලා පෙන්න ගත්තට කමකුත් නැහැ. හරි මෙයා මෙහෙම ලියනවා. එතකොට කෝණික විශාලනය අපි ඕක කැපිටල් M ගෙන් අරගෙන දක්වලා තියෙන්නේ රේඛීය විශාලනය කියලා ඒකත් පුතා අර්ථ දක්වලා තියෙනවා. එතනදී අපි කරේ ප්‍රතිබිම්බුස වස්තුසින් බෙදපු එකනේ. දැන් මෙතනදී කරන්නේ කෝණික විශාලනයේදී මේ දෘෂ්ටි කෝණය ගැන සලකලා තමයි මේක අර්ථ දක්වලා තියෙන්නේ. ඒකයි කෝණික විශාලනය කියලා කියන්නේ. එතකොට කෝණික විශාලනය අර්ථ දක්වන්නේ පුතේ ඇල්ෆා ඩෑෂ් බෙදීම ඇල්ෆා කියලා. හරි. ඔයාලට දැන් අදහසක් එන්න ඕන. ඒ කියන්නේ වගේ ප්‍රතිබිම්බය ඇසේ හදන කෝණය උපකරණේ නැති වෙලාවට වස්තුව U දුරින් තියපු වස්තුව ඇසේ හදන කෝණය කියන මෙන්න මේ අනුපාතය තමයි ඔයාගේ කෝණික විශාලනය කියලා අර්ථයක්. ඒ කියන්නේ ඔබට උපකරණේ භාවිතා නොකරන විට හදන කෝණය වගේ උපකරණේ භාවිතා කරාම මේ කෝණය කී ගුණයක් වුණාද? හරි. මේක තමයි වගේ කෝණික විශාලනය අර්ථ දැක්වීමේ ප්‍රධාන අදහස වෙන්නේ. ඉතින් මෙතන ඇල්ෆා ඩෑෂ් සහ ඇල්ෆා ගැන ඔබ වෙනම අඳුර ගන්න ඕන. ඒතර ඇල්ෆා ඩෑෂ් කියනවා අපිට අවසාන ප්‍රතිබිම්බය ඇසේ උපකරණේ භාවිතා කරන විට අවසාන ප්‍රතිබිම්බය ඇසේ හදන කෝණය. ඇල්ෆා කියන්නේ උපකරණය භාවිතා නොකරන විට වස්තුව ඇසේ හදන කෝණය. හරි. ඉතින් මෙවුවා ප්‍රකාශ උපකරණ වලට යද්දී විශේෂයෙන්ම දුරේක්ෂය සහ අන්වීක්ෂය ගැන කතා කරන්න යද්දී මේ වස්තු තියන්න ඕන තැනුත් එක්ක මේ අර්ථ දැක්වීම වෙනස් වෙනවා. ඒක ඔබට ඊගොත් දැන් බලන්න පුළුවන් උදාහරණයක් අන්වීක්ෂයක මේ වස්තුව තියන්න ඕන D දුරින් 25 සෙන්ටිමීටර් දුරින්. එහෙම තියපු වස්තුවක් ඇසේ හදන කෝණය තමයි ඇල්ෆා කියලා සලකන්නේ. ඒ කියන්නේ වස්තුව දැන් තැනින් තැන වස්තු තියන්න ගියාට පස්සේ පුතේ ඒක නිකන් හරි කරදරයක් වෙනවනේ. ඒතර අපි දන්නවනේ වස්තුව යන තැන ඈත් වෙන්න දෘෂ්ටි කෝණය වෙනස් වෙනවා කියලා. ඉතින් බේසික් අර්ථයක් ගත්ත හැකි. නමුත් අන්වීක්ෂයක් දුරේක්ෂය සඳහා අපි නියත කෝණික විශාලනයක් වගේ ප්‍රකාශ හදන්න යනවා නම් ඒ වගේ තැන්වලදී මේ U කියන එක ෆික්ස් කරන්න වෙනවා. V කියන එකත් එහෙමයි අන්වීක්ෂයක සාමාන්‍ය සීරුමාරුව කියලා භාවිත අවස්ථාවන් තියෙනවා. ඒක සාමාන්‍ය සීරුමාරුව අවස්ථාවේදී අපි කියන්නේ අවසාන ප්‍රතිබිම්බය D දුරින් හදලා ගන්න. එතකොට තමයි ඔයගේ ඇල්ෆා ඩෑෂ් ලැබෙන්නේ කියලා. ඒ වගේ පොඩ්ඩක් මේක උපාංගයේ අනුව දැන් උදාහරණයක දුරේක්ෂයට යද්දී අවසාන ප්‍රතිබිම්බය අපි අනන්තය හදනවා සාමාන්‍ය සීරුමාරුව අවස්ථාවේදී වස්තුව අපිට D දුරින් තියාගන්න බෑනේ. ඔයාලට දුරේක්ෂයෙන් බලන ඈත වස්තුව. ඒතර ඈත වස්තුව අපිට සෙන්ටිමීටර් 25 දුරට ගේන්න බෑනේ. හොඳ ගේන්න පුළුවන් සෙන්ටිමීටර් 25 දුරට. ඒක කරන්න බෑ. ඒක නිසා අපි කරන්නේ මේ වෙලාවට වස්තුව අනන්තයේ ඉන්නවා කියලා හිතාගෙන තමයි මේ වෙලාවට ඇල්ෆා අර්ථ දක්වන්නේ. ඉතින් මේ වගේ ඒක කිව්වේ භාවිතා කරන උපකරණ අනුව භාවිතා කරන සීරුමාරු අවස්ථාව අනුව ඔයගේ ඔය ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් වල මෙන්න මේ වස්තුවේ සහ ප්‍රතිබිම්බයේ අවසාන ප්‍රතිබිම්බයේ පිහිටීම් එවත් UV යගයන් වෙනම අත්දැකීම් ලැබෙනවා. හරි. ඉතින් ඒවා අපි ඉස්සරහට ඔයාලට පෙන්නනවා. දැන්ට කෝණික විශාලනය කියන එක මත තියාගෙන ඉන්න වස්තුවක් උපකරණේ පාවිච්චි නොකර ඇසේ හදන කෝණය වගේ උපකරණේ භාවිතා කරන විට අවසාන ප්‍රතිබිම්බය හදන කෝණය කී ගුණයක්ද කියන එක තමයි කෝණික විශාලනයෙන් පෙන්වන්නේ. හරි. එතකොට අපිට ওই විදිහට කෝණික විශාලනය වැඩි කරගන්න පුතාලට පේනවා සමීකරණ අනුව මේ m වැඩි කරගන්න උත්සාහ කරන්න ඕන ඇල්ෆා ඩෑෂ් වැඩි කරගන්න එක. මොකද ඇල්ෆා කියන එක අපිට වැඩි ගන්න බෑ. මොකද ඔබ මොකක් හරි වස්තුවක් බලන්න යනවා නම් ඒ වස්තුවේ
ඇල්ෆා වැඩි කරගන්න විශේෂයෙන්ම මේක ප්‍රකාශ උපකරණ අනුව මේක ෆික්ස් කරන නිසා මේක වෙනස් වෙන්නේ නැතුව නියත ඉලක්කමක් එක්ක කතා කරන නිසා ඔබට වස්තුවේ උසත් නියත වෙද්දී ඇල්ෆා කියන එක වෙනස් කරන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපිට කරන්න වෙන්නේ ඇල්ෆා ඩෑෂ් වැඩි කරගන්න එක. ආන් ඒකට තමයි අපි හොඳ කාච පද්ධතියක් අරගෙන ඒ කාච පද්ධතියෙන් ඒ කාච දෙක පාවිච්චි කරලා ඇල්ෆා ඩෑෂ් වැඩි කරගන්න පුළුවන් හොඳම කාච මොනවද? ඒ කාච වල නාභි දුරවල් කොහොමද තියාගන්න ඕන? ඒ වගේ සංකල්ප පොඩ්ඩක් ඉස්සරහට විස්තර කරන්න පටන් ගන්නවා. හරි දැන් එනම් පුතාලා මේ අර්ධදැකීම් ටික තේරුණා නම් අපි නෝට් එක සම්පූර්ණ කරමු. කෝණික විශාලනේ m අර්ථ දැක්වීම කියලා මම මාතෘකාව දාලා තියෙනවා. වම් පැත්තේ ඔන්න ඔය රූප දෙකට මෙන්න මේ අවස්ථාවන් දෙක පෙන්වන්න පුතාලට මම ඉඩ දීලා තිනවා. මුලින්ම අපි මේ රූප දෙක හදාගමු. හදාගද්දී පුතාලා පළවෙනි එක උපකරණේ භාවිතා නොකරන විට කියලා රූපය ඉඳගන්නේ. දෙවෙනි අවස්ථාව ප්‍රකාශ උපකරණේ භාවිතා කරන විට කියලා ඔයා ඒකෙත් රූපය හදාගෙන දකුණු පැත්තෙන් මම ඉඩ දීලා තියෙනවා. මේ විදිහට අපි ඒකේ නෝට් එක ලියාගෙන යමු. ප්‍රකාශ උපකරණය මගින් වස්තුවක විශාලිත ප්‍රතිබිම්බයක් සාදා ප්‍රකාශ උපකරණයක් මගින් වස්තුවක විශාලිත ප්‍රතිබිම්බයක් සාදා එය මගින් ඇසේ ආපාතනය කරන දෘෂ්ටි කෝණය වැඩි කර ගැනීම කළ හැකිය. එවිට ඇස විශාලිත ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කරයි. මෙවැනි අවස්ථාවක කෝණික විශාලනය කැපිටල් M පහත පරිදි අර්ථ දක්වයි. හරි දැන් යටින් පුතාලා යන්න කෝණික විශාලනය කියලා කමාවක් දාලා ලියන්න M සමානයි ඇල්ෆා ඩෑෂ් බෙදීම ඇල්ෆා කොටු කරගන්න. ඒකට යටින් ලියන්න මෙහි ඇල්ෆා ඩෑෂ් යනු ප්‍රකාශ උපකරණය භාවිතා කරන විට අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන දෘෂ්ටි කෝණය වේ. ඊට පස්සේ අපි ඇල්ෆා එක ලියන්න ඇල්ෆා යනු උපකරණය භාවිතා නොකරන විට වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය වේ. හරි එහෙනම් පුතාලට පැහැදිලි ඇති කෝණික විශාලනයේ අර්ථ දැක්වීම ඇල්ෆා ඩෑෂ් කියන්නේ අවසාන ප්‍රතිබිම්බය හරි වැදගත්. උපකරණය භාවිතා කරද්දී අවසාන ප්‍රතිබිම්බය ඇසේ හදන කෝණයයි. ඇල්ෆා වෙන්නේ උපකරණය භාවිතා කරන්නේ වස්තුව ඍජුව ඇසේ හදන කෝණයයි. නමුත් මේක තව දුරටත් අපි උපකරණය අනුව වෙනස් කර ගන්නවා. ඒක තමයි දැන් අපි ඊගාවට බලන්න යන්නේ. අපි නම් අපි ඒ කොටස ටුට්ටක් ඔහොමම බලලා ඉමු. පුතේ මුලින්ම අන්වීක්ෂ දුරීක්ෂ ගැන කතා කරන්න යද්දී මේ අන්වීක්ෂයක දුරීක්ෂයකත් කෝණික විශාලනය M අර්ථ දක්වලා තියෙන්නේ ඇල්ෆා ඩෑෂ් බෙදීම ඇල්ෆා කියලාවත් තමයි. ඒක වෙනසක් නෑ. එහෙනම් ආයෙ කියනවා අන්වීක්ෂ සහ දුරීක්ෂ සඳහා කෝණික විශාලනය කියන්නේ ඔබගේ ඇල්ෆා ඩෑෂ් බෙදීම ඇල්ෆා කියන අනුපාතයමයි. එතකොට අන්වීක්ෂයක ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? එතකොට ඇල්ෆා අන්වීක්ෂයක් සඳහා ඇල්ෆා කියන්නේ පුතේ මෙන්න මේ වස්තුව දැන් කියනවා තියන්න කියලා D සමානයි 25 සෙන්ටිමීටර් දුරින්. ඒ කියන්නේ විෂන් දෘෂ්ටිය අවම දුරේ ඔයාගේ වස්තුව තිබ්බොත්, ඒ කියන්නේ D දුරින් වස්තුව තිබ්බොත් අන්න වස්තුව ඇසේ හදන කෝණයට කියනවා ඇල්ෆා කියලා. පැහැදිලිද? එහෙනම් ඔයාලගේ මෙතනට අදාළව ඔයාලට යටින් මම ඉඳ දීලා තියෙන නෝට් එක ලියන්න. මම මේක පැහැදිලි වෙන්න ඕන නිසා පෙන්නන්නම් මේ කතාවට අදාළව. එතකොට tan ඇල්ෆා ඔයා දන්නවා ඇල්ෆාට සමානයි. ඇල්ෆා කියන්නේ මෙතන එතකොට tan අනුපාතය ලිව්වොත් h නෝට් බෙදීම d වෙනවා. ඒ කියන්නේ වස්තු දුර කලින් තිබ්බ මේක h නෝට් බෙදීම u නේ. වස්තු දුර විශේෂ කර ගන්නවා d දුරින් කියලා අන්වීක්ෂ සඳහා. හරි නේද? මේක ඔයාලා පෙන්නවත් දැන් අන්වීක්ෂ වලට. එතකොට අන්වීක්ෂ සඳහා ඇල්ෆා ඩෑෂ් යනු මෙතනදී සීරුමාරු අවස්ථාවත් මේක එක ඩිපෙන්ඩ් වෙනවා. මේක සාමාන්‍ය සීරුමාරුවට. සාමාන්‍ය සීරුමාරු අවස්ථාවට තමයි මම මේ කතාව දැන් කියන්නේ. ඒක සීරුමාරු අවස්ථාවත් එක්ක මේක වෙනස් වෙනවා. ඒවා මම නෝට් එකේ පැහැදිලිව දෙන්නම්. හරි. සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ අන්වීක්ෂය ඉන්නවා කිව්වොත් අපි පුතේ කරන්නේ අවසාන ප්‍රතිබිම්බය. මේ ඉන්නේ අවසාන ප්‍රතිබිම්බයනේ. අවසාන ප්‍රතිබිම්බය මෙයාව හදාගන්නේ නැවත වතාවක් ඇසේ සිට
D දුරෙන්. අද දැන් ප්‍රකාශ උපකරණේ ඉඳන් නෙවෙයි ඇසේ ඉඳගෙන D දුරින් තමයි හදන්නේ. හරි? එතකොට ඇසේ ඉඳන් D දුරින් හදාගත්ත අවසාන ප්‍රතිබිම්බය ඇසේ හදන කෝණයට කියනවා ඇල්ෆා ඩෑෂ් කියලා. පැහැදිලි? එහෙනම් ඔයාලගේ ඇල්ෆා ඩෑෂ් ලිව්වොත් සාමාන්‍ය සීරු අවස්ථාව අන්වීක්ෂ ගැන හිතලා ඔන්න ඔයාලට එනවා. tan alpha dash සමානයි ආසන්නව ඇල්ෆාට එයා සමානයි අවසාන ප්‍රතිබිම්බයේ උස බෙදීම සම්මුඛ පාදය බද්ධ පාදය වෙන්නේ. එතකොට නැවත වරක් D. තේරුම් ගත්තද? හරි. එතකොට අන්වීක්ෂයේ ඔයාට බහුල වශයෙන්ම තියෙන්නේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාව. ඒ නිසා මේක තමයි හොඳටම මතක තියාගෙන ඉන්න ඕන එක. සාමාන්‍ය නොවන වෙනස් සීරුමාරු අවස්ථා කියලා එකකුත් අපිට තියෙනවා. එතකොට සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ අවසාන ප්‍රතිබිම්බයේ D දුරින් හදද්දී මේ වෙනස් සීරුමාරු අවස්ථාවේදී ඔයාගේ අවසාන ප්‍රතිබිම්බය හදන්නේ අනන්තයේ. ඒ කියන්නේ මේක අසාමාන්‍ය සීරුමාරු අවස්ථාවක් කියලා කියනවා. වෙනස් සීරුමාරු අවස්ථා කියලා ගත්තොත් අපිට ඕන තරම් අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් ඉතින් බහුල වශයෙන් කතා කරන්නේ අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාදා ගන්න අවස්ථාව. ඒතකොට වගේ මේ D කියන දුර ඒ වෙලාවට එන්නේ නැහැ. හරි. එතකොට අපිට සාමාන්‍ය මේක අනන්ත දුරක් වෙච්ච ගමන් අපිට අර්ධ දැක්වීම වලින් පෙන්වන්න බැරුව යනවා මේ කතාව. ඒ කියන්නේ අපිට මොන හරි ඉලක්කමක් අනන්තයෙන් බෙදනවා කියන්නේ. ඒතකොට වගේ වස්තු සත්‍යයක් ලොකුයි, කොට ලොකුයි. ඒතකොට එයා බෙදීම අනන්ත උස කියන එක අනන්ත දිග කියන එක උසත් නිකන් අනන්ත උසක් වගේ වෙනවා. දිගත් නිකන් අනන්ත දිගක් වගේ වෙනවා. ඒතකොට අපිට මේ වගේ තැන්වලදී අපිට ඒ අනුපාතයෙන් උත්තර ගන්න බැරුව යනවා. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් ඇල්ෆා ඩෑෂ් වල අන්වීක්ෂයේ නිකන් මේ ඍජුව අර්ථ දැක්වීම දිහා බලන් ලියා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කතන්දරේ විතරයි. අන්වීක්ෂය සඳහා මොන සීරුමාරු අවස්ථාව ගැන කතා කරත් අන්වීක්ෂය සඳහා වස්තුව හැමතිස්සෙම තියන්නේ සෙන්ටිමීටර් 5 දුරින්. මේවට හේතු තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න අන්වීක්ෂයේ පුතේ ඔබ පාවිච්චි කරන්නේ ඈත තියෙන වස්තු බලන්නද නැත්නම් ළඟ තියෙන වස්තු බලන්නද? ඔබ ළඟ තියෙන වස්තු නේ අන්වීක්ෂයෙන් බලන්න. ඔබ නේද අතට අරගෙන මොකක් හරි වීදුරු කදාවක් උද ලබාගත් සාම්පල් එකක් නේද ඔබ? ඒ කියන්නේ ඔබ අතේ දුරින් තියෙන සාම්පල් එකක් ඔබ නිරීක්ෂණය කරන අන්වීක්ෂය හරහා. එහෙනම් අපි මේ අතේ දුරින් තියාගෙන අපිට සාමාන්‍ය හොඳට පේන දුරින් තියාගන්න සාම්පලය ඇසේ හදන කෝණය වගේ ඒක අපි අන්වීක්ෂයට දාලා අන්වීක්ෂය හරහා බැලුවාම මේ සාම්පල් එක ඇසේ හදන කෝණය කොච්චරද කියලා බලලා මේ දෙක අතර අනුපාතයෙන් තමයි කෝණික විචලනයක් දක්වලා තියෙන්නේ. සාමාන්‍ය ප්‍රායෝගික අවස්ථාවත් එක්ක හොඳටම ගැලපෙන්න කරලා තියෙන්නේ. යක් දෙකින් දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී මේක මේ නම එන්නේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාව කියලා. ළඟ තියෙන වස්තු බලන නිසා අන්වීක්ෂය පාවිච්චි කරලා එහෙනම් අවසන් ප්‍රතිබිම්බයත් ළඟම තැනින් කියන්නේ හැට දකින්න පුළුවන් හොඳම ළඟම තැන. ඒවත් D දුරින් සාදා ගැනීම තමයි මෙතන සාමාන්‍ය සීරුමාරු කියලා තියෙන්නේ. ඒතර ඔක දුරේශ වලට යද්දී වස්තුවේ ඉන්නේ දුරේශ පාවිච්චි කරන ළඟ වස්තුද ඈත තියෙන වස්තුද? ඈත තියෙන වස්තු. ඒතර ඈත තියෙන වස්තුව කියන අනන්ත දුරින් ඉන්න වස්තුවක්. එහෙනම් අනන්ත දුරින් ඉන්න වස්තු බලන තමයි දුරේශය ගත්තේ. එහෙනම් දුරේශී සාමාන්‍ය සීරුමාරුව වෙන්නේ අවසාන ප්‍රතිබිම්බයත් අනන්තෙම හැදුවොත් අන්නේ අවස්ථාවට කියනවා සාමාන්‍ය සීරුමාරුව කියලා. එහෙනම් ඔයාලට තේරුම් ගන්න සාමාන්‍ය සීරුමාරු අවස්ථාව හරිය ලස්සනට මේ උපකරණ දෙකේ වෙන් කළ තේරුම් ගන්න පුළුවන්. ළඟ තියෙන වස්තු බලන උපකරණය අවසාන ප්‍රතිබිම්බය ළඟින් හදාගත්තාම ඒක සාමාන්‍ය සීරුමාරුවයි. ළඟ කිව්වට උතන මත තියෙන 25 දුරින් දුර තියෙන වස්තු හෙවත් අනන්තයේ තියෙන වස්තු බලන්න හදාගත්ත උපකරණයේ දුරේක්ෂය අවසාන ප්‍රතිබිම්බයත් අනන්තෙම හදාගත්තොත් ඒකට කියනවා සාමාන්‍ය සීරුමාරුවයි. එතකොට ඕක මාරු කරලා භාවිතා කරොත් අසාමාන්‍ය සීරුමාරුව වෙනවා. මාරු කරලා භාවිතා කරනවා කියන්නේ අන්වීක්ෂය ළඟ තියෙන වස්තු ළඟින් හදද්දී සාමාන්‍ය සීරුමාරු අවස්ථාව නම් ළඟ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බයේ දුරින් ඒ කියන්නේ අනන්තයෙන් හැදුවොත් ඒක අසාමාන්‍ය. ඒක නෝමල් අවස්ථාව නෙමෙයි වෙනත් විදිහකට කරලා තියෙන්නේ. දුරේශත් එහෙමයි ළඟ තියෙන වස්තුවක අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ හදලා නිරීක්ෂණය කරොත් ඒක සාමාන්‍ය සීරුමාරුව වෙනවා. වගේම තමයි ඒකේ අසාමාන්‍ය අවස්ථාව තමයි ඈත තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය එයා ළඟින් හදා ගන්නවා. ද සාමාන්‍ය සීරුමාරුව වෙන්නේ අනන්තයේ තියෙන එක්කෙනා අනන්ත දුරින්ම ඒ කියන්නේ ඈතින්ම ප්‍රතිබිම්බය හදන එකනේ. ඒතර දුරේශයක අසාමාන්‍ය සීරුමාරුව ගන්නවා අනන්තයේ තියෙන එක්කෙනා 25 දුරින් අවසාන ප්‍රතිබිම්බය හදලා නිරීක්ෂණය කිරීම. ඉතින් මේ එක එක අවස්ථාවලට අපි කිරණ සටහන් ඉඳලම තමයි මේ ඇල්ෆා ඩෑෂ් නම් විස්තර කරන්න වෙන්නේ. ඉතින් අපි ඒකයි අවස්ථානුකූලව බලමු. දැනට ඔබට මට මේ ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් ගැන හොඳ අවබෝධයක්. මොකද මම ඉස්සරහට දැන් මේ වගේ ඒවා එකපාර ලියනවා. දැන් අන්විෂයක් ගත්තොත් මම ටක් ගාලා ඇල්ෆා මේක ඇඳලා ලිව්වා.
ඒතර හේතු හිතේ තින්නේ අන්වීක්ෂය සඳහා ඇල්ෆා කියන්නේ වස්තුවේ දුර d එයාගේ උස h නෝට්. එහෙනම් ඇල්ෆා කියන්නේ h නෝට් බෙදීම d එච්චරයි. ඇල්ෆා ඩෑෂ් සීරුමාරු අවස්ථාවත් එක්ක වෙනස් වෙනවා. සාමාන්‍ය සීරුමාරුවට මෙහෙම ලියනවා මම. අසාමාන්‍ය සීරුමාරුව තමයි පෙන්වලා නැහැ. ඒක මම අවස්ථාව අනුව පෙන්වන්නම්. හරි එහෙනම් පුතාලා මේ ටික නෝට් එකට අපි එකතු කරගෙන යමු ඉස්සරහට. හිතර පුතාලාගේ නෝට් එකේ මෙහෙම තියෙනවා. පිටු අංක 78 බලන්න මාතෘකාවක් දාලා තියෙනවා අන්වීක්ෂක හා දුරේක්ෂක විශාලන බලය වරහන් ඇතුළේ කෝණික විශාලනය. මේ විශාලන බලය කියන්නේ කෝණික විශාලනම තමයි. යටින් කියව ගත්තොත් අන්වීක්ෂක හා දුරේක්ෂයක් සඳහා කෝණික විශාලනය කියලා නවත්තලා තිනවා. ඒක ඉඳන් ඉස්සරහට ලියන් යමු. කෝණික විශාලනය කියලා පුතා කමාවක් දාන්න. කැපිටල් M සමානයි ඇල්ෆා ඩෑෂ් බෙදීම ඇල්ෆා. ඒක කොටු කරගන්න. ලෙසම අර්ථ දක්වා ඇති නමුත් භාවිතා කරන සීරුමාරු අවස්ථාව අනුව ඇල්ෆා ඩෑෂ් හි අර්ථ දැක්වීම හා උපකරණය අනුව ඇල්ෆා හි අර්ථ දැක්වීම සුළු වශයෙන් පහත පරිදි වෙනස් වේ. හරි දැන් පුතාලා අන්වීක්ෂ සඳහා කියන පැත්තේ මං ඇල්ෆා යනු කියලා දාලා තියෙනවා. එතන පුතාලා මේක ඉඩ දීලා තියෙනවා ලියාගෙන යමු. අන්වීක්ෂ සඳහා එක ඇල්ෆා යනු ලියාගෙන යන්න මෙහෙම උපකරණය භාවිතා නොකරන විට අවිදුර ලක්ෂයේ වරහන් ඇතුළේ d සමානයි 25 සෙන්ටිමීටර් දුරින් තැබූ වස්තුවක් ඇසේ සාධන කෝණය වේ. දැන් පුතාලා කිරණ සටහන ඇඳලා කිරණ සටහනට යටින් මම ඉඩ දීලා තියෙනවා. ඒ කියන්නේ කිරණ සටහන පොඩියට ඇඳ ගන්න යටින් ඔබ මෙන්න මේක ලියන්න. මේක ලියාගන්න. වෙන මොකුත් ඕනේ නැහැ. ඔන්න අර්ථ දැක්වීමට අනුව කියලා මේක ලියාගන්න. ඒ තමයි වගේ ඇල්ෆාගේ අර්ථ දැක්වීම වෙන්නේ. හරි. ඊට පස්සේ ඇල්ෆා ඩෑෂ් යනු වරහන් ඇතුළේ යන සාමාන්‍ය සීරුමාරුව සඳහා. එතන මේ අර්ථ දැක්වීම වළංගු වෙන්නේ සාමාන්‍ය සීරුමාරුව සඳහා. හරි. වරහන් වහලා ලියන්න අවසාන ප්‍රතිබිම්බය d සමානයි 25 සෙන්ටිමීටර් දුරින් එය ඇසේ ආපාතනය කරන කෝණය වේ. හරි. එතකොට පුතාලා පෙන්න ගත්තා. මේක අපි අවසාන ප්‍රතිබිම්බ HI 2 කියලා දැම්මත් කමන්නේ. මොකද මෙතන ප්‍රතිබිම්බ දෙකක් සමහර වෙලාවට හැදෙනවා. නෑ කමන්නේ. අපි HI ම කියලා තියගමු. හරි. පුතා කිරණ සටහන අඳින්න. නම් කන්නේ මේක අවසාන ප්‍රතිබිම්බය වෙන්න ඕන. මැද ඒවා නෙමෙයි අවසාන ප්‍රතිබිම්බය. එතකොට පුතාට යටින් ලියන්න පුළුවන්. මේකට අදාළව මේ වගේ යටින් මෙන්න මේක ලියන්න උනම් ඇල්ෆා ඩෑෂ් සෙවීම හරි මොකක්ද දාන්න නැත්නම් නිකම්ම ලියන්න අවශ්‍ය නැහැ. හරි. නැත්නම් කිරණ සටහනට අනුව එහෙම ගන්නු. කිරණ සටහනට අනුව වගේ ඔන්න ඇල්ෆා ඩෑෂ් tan ඇල්ෆා ඩෑෂ් සමානයි ඇල්ෆා ඩෑෂ්ට ආසන්න වශයෙන් එයා සමානයි hi බෙදීම d. හරි. පුතාලට එතකොට පැහැදිලි ඇද්ද දරුවනේ. අන්වීක්ෂය සඳහා ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් කියන්නේ මොකක්ද? ඉතින් මේ දෙක හොයාගත්තට පස්සේ පුතාලට අන්වීක්ෂය සඳහා ඒ සීරුමාරු අවස්ථාව ගැන හිතලා එයාගේ විශාලන බලයට නැත්නම් කෝණික විශාලනට සම්බන්ධතාව. දැන් ඇල්ෆා දන්නවා නම් ඇල්ෆා ඩෑෂ් දන්නවා නම් ඇල්ෆා ඩෑෂ් බෙදීම ඇල්ෆා මම ඒවා මෙතන පෙන්වන්න යන්නේ භාවිතා කරලා පුතාට හදා ගන්න පුළුවන්. ඇල්ෆා ඩෑෂ්ට ආදේශ කරනවා මෙයාව ඇල්ෆාට ආදේශ කරනවා මෙයාව ලාට විශාල බලයට උත්තරයක් හදන්න පුළුවන්. හරි. දැන් මෙතනදී ඔබට දෙන්න බෙදද්දි නිකන් පේනවා d ට d කැපිලා ගිහිල්ලා බොහෝ විට hi බෙදීම h නෝට් වගේ අනුපාතයක් එන්නේ මෙතන. ඒ කියන්නේ අපිට අතරමැදදී පෙන්වන්න පුළුවන් අන්වීක්ෂයක කෝණික විශාලනයයි රේඛීය විශාලනයේ වෙනසක් නැතුව යනවා. දෙන්නම එකම වගේ පේන්න පටන් ගන්නවා. හරි. ඉතින් ඒ වගේ පුංචි තවත් වෙනස්කම් අපිට නැත්තම් තව ඉස්සරහට පොඩි සිද්ධාන්ත කරුණු එකතු වෙනවා තව චුට්ටක් ඉස්සරහට යද්දි. නමුත් අපි දැන් මේක මූලික අවස්ථාව නිසා අපි මෙතනින් නවතිනවා. හරි. දැන් අපි මේ කතාවම දුරේක්ෂයක් සඳහා වෙද්දී දුරේක්ෂයක් ගැන සඳහා කතා කරන්න යද්දී දුරේක්ෂයක ඇල්ෆා
කියන්නේ කොහොමද? දුරේක්ෂ සඳ ඇල්ෆා ඩෑෂ් කියන්නේ සාමාන්‍ය සීරුමාරු අවස්ථාවට කොහොමද කියන එක පොඩ්ඩක් බලලා ඉමු. හරිද දුනේ. එතකොට දුරේක්ෂ සඳහා ඇල්ෆා යනු සහ ඇල්ෆා ඩෑෂ් යනු කියලා කතා කරනවා. දුරේක්ෂයක පුතේ ඇල්ෆා කියලා අර්ථ දක්වලා තියෙන්නේ අනන්තයේ ඉන්න වස්තුව උපකරණේ භාවිතා කරලා නැත්නම් ඇසේ හදන කෝණය. දැන් මම අනන්තයේ ඉන්න වස්තුවක ඉඳලා හඳ ගත්තා. එතකොට හඳ ඉන්නේ ගොඩාක් ඈතින්. එතකොට අපි ඈත තියෙන දුර අනන්තයයි කියලා හිතනවා. එතකොට මේ වෙලාවට ඔයගේ u කියන්නේ අනන්තයයි. හරි? කලින් u සමාන d විදිහනේ ගත්තේ. දැන් මෙතන තියෙන u සමාන අනන්තයයි. එතකොට ඊගාට තමයි හඳේ විශ්යක් තමයි හඳත් චූටි එකක් නෙමෙයි ලොකු විස්කම්බයක් හඳට තියෙනවානේ. හඳේ විස්කම්බය ලොකු විස්කම්බයක්. දැන් ඒක අපිට අර ඈත හඳ තියෙද්දී පේන්නේ කුඩා විස්කම්බයක් විතර වෙන්න පුළුවන්. නමුත් මෙයා වස්තුවක් විතර ගත්තාම මෙයා ඇත්තටම ලොකු විස්කම්බයක් තියෙන වස්තුවක්. ඉතින් අපිට ඒ ලොකු විස්කම්බයක් තියෙන වස්තුව ගොඩාක් ඈතින් තියෙන නිසා කුඩා විස්කම්බයක් විතර තමයි පේන්නේ. ඒ දෘෂ්ටි කෝණයේ ප්‍රශ්නයක් නේ ඒක. හරි කොහොම හරි කමන්නේ. එතකොට මේ ඇත්තම ලොකු විස්කම්බයක් තියෙන අනන්ත දුරින් ඉන්න හඳ ඇසේ හදන කෝණය ඇල්ෆා tan අනුපාතයක් විදිහට ඔය කිරණ සටහන උපයෝග කරන් ලියන්න බෑ. මොකද ඔබට අනන්තයෙන් බෙදලා උත්තර ගන්න බැරි නිසා. දැන් ඔබට එනවා නම් එන්නේ මේ උස බෙදීම අනන්තය කියලානේ. ඒතර ඔබට ඒකට අගයක් තියෙනවා. මොකද මේ උසත් ලොකු උසක්. මොකද හඳ කියන්නේ ලොකු විස්කම්බයක් තියෙන වස්තුවක් නිසා. ඉතින් මේ ලොකු උස එකත් අනන්ත උසක් කියලා ගන්න පුළුවන්. අනන්ත උස අනන්ත දිගෙන් බෙදලා එන උත්තරය ගැන හිතන්න බෑ අපිට. ඒ නිසා අපි ඒක අත්හැරලා දානවා. ඒ කියන්නේ අපිට ඔය ඇල්ෆා අර්ධ දැක්වීම ඔහොම තියාගත්තට අර tan අනුපාතයෙන් ඇල්ෆා හොයන්න බෑ. අර්ධ දැක්වීම හැබැයි ඕන වෙනවා ඉස්සරහට. අපි ඒක කොහොමද කරන්න කියලා පස්සේ කතා කරමු මේ වගේ තැනකදී. හරි. මොකද අපිට සමකෝණික ත්‍රිකෝණ කියලා නීතියක් තියෙනවා. අපිට සමකෝණික ත්‍රිකෝණ ඔබ දන්නවනේ. හරි. අපිට මේ වගේ සමකෝණික ත්‍රිකෝණ මේක අනන්ත උස ඇති අනන්ත දෙකක් වෙන්න පුළුවන්. නමුත් සමකෝණික ත්‍රිකෝණයක් තිබ්බොත් පරිමිත උසක් පරිමිත දිගක් තියෙන අපිට මේකෙන් හොයන්න බැරුණාට මේ පරිමිත උසක් පරිමිත දිගක් තියෙන ත්‍රිකෝණයෙන් මෙන්න මේ ත්‍රිකෝණයෙන් අපිට ඔය ඇල්ෆා ලියන්න පුළුවන්. ඒක තමයි ඔයගේ දුරේක්ෂ සිද්ධාන්තවලදී වෙන්නේ. හරි මේක අනන්ත දිගක් වෙන්න පුළුවන්. මේක අනන්ත උසක් වෙන්න පුළුවන්. ඒකෙන් අපිට අත්දැකීමක් ගන්න බෑ. ඒකෙන් උත්තරයක් හොයාගන්න බෑ මොකද්ද කියලා. නමුත් ඔයාලට මේ කිරණ දෙක අතරම තියෙන වෙනත් පරිමිත උසක් තියෙන පරිමිත දිගක් තියෙන ත්‍රිකෝණයක් හොයාගත්තොත් පුතාට ඒ ත්‍රිකෝණයෙන් මේක කරන්න පුළුවන්. මම ඉස්සරහට පෙන්නන්නම් කොහොමද ඒක කෙරෙන්නේ කියලා. හරි. එතකොට දැන්ට අපි අදහස හොඳට ඉතින් ඉන්න. එතකොට ඇල්ෆා ඩෑෂ් යනු සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී දැන් හඳේ ඉඳන් එන කිරණ ඔයාගේ කාච පද්ධතිය හරහා බලලා ප්‍රතිබිම්බයක් හදනවා. එතකොට මේ තියෙන ඔයාගේ අවසාන ප්‍රතිබිම්බය. අවසාන ප්‍රතිබිම්බය. හරි. ඒක දැන් සාමාන්‍යයෙන් පියවිය හැට පේන හඳට වඩා ලොකු විස්කම්බයක් තියෙන හඳක් තමයි ලොකු ප්‍රතිබිම්බයක් තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් ඒව හදලා තියෙන්නේ අනන්තයි. එතකොට දුරේක්ෂයක හොඳට දන්තක තියාගන්න. එතකොට සාමාන්‍ය සීරුමාරුව කියන්නේ අනන්තයේ ඉන්න වස්තුවේ ප්‍රතිබිම්බය අනන්තෙම හදා ගන්නවා. එතකොට එවැනි ප්‍රතිබිම්බයක් අවසන් ප්‍රතිබිම්බයක් උපකරණේ භාවිතා කරලා එයාගේ ප්‍රතිබිම්බය අනන්තයේ හැදුවට පස්සේ අන්නේ ප්‍රතිබිම්බය එහි හදන කෝණයට කියනවා දුරේක්ෂ සඳහා ඇල්ෆා ඩෑෂ් කියලා. එහෙනම් අපි සරලව ගත්තොත් දුරේක්ෂ සඳහා ඇල්ෆා කියන්නේ අනන්තයේ තියෙන වස්තුව ඇසේ හදන කෝණය උපකරණේ පාවිච්චි නොකරන වෙලාවට. මෙතන උපකරණේ භාවිතා කරන වෙලාවට අනන්ත දුරින් සාදාගත් අවසාන ප්‍රතිබිම්බය ඇසේ හදන කෝණය. ඒතර මත තියාගන්න සාමාන්‍ය සිරුමල අවස්ථාවටයි මේක අත්දැකීම මෙහිම කරලා තියෙන්නේ. හරි එහෙනම් අපි මේක පුතාලා පොඩ්ඩක් දුරේක්ෂ පැත්තේ එකතු කරමු නෝට් එකට. දුරේක්ෂ සඳහා කියලා මම නවත්තලා තියෙනවා. පුතා එතන හයිලයිට් කරගන්න එක මාතෘකා දෙකක් විදිහට අන්විෂ සඳහායි දුරේක්ෂ සඳහායි කියන එක. ඒතර දුරේක්ෂ සඳහා එක ඇල්ෆා යනු කියලා නවත්තලා තියෙනවා. ලියාගෙන යන්න ඉස්සරහින් ඇල්ෆා යනු උපකරණේ භාවිතා නොකරන විට අනන්ත දුරින් පවතින වස්තුවක් ඇසේ ආපාතනය කරන කෝණය වේ. පුතා කිරණ සටහන ඉදලා තියන්න සමීකරණ ලියන්න බෑ ඒකට. ඔය තියෙන තත්ත්වෙට ලියන්න බෑ. දෙක ඇල්ෆා ඩෑෂ් යනු වරහන් ඇතුළු සාමාන්‍ය සීරුමාරුව සඳහා ලියාගෙන යමු අනන්ත දුරින් සාදාගත් අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය වේ. අනන්ත දුරින් සාදාගත් අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය වේ. එහෙනම් ඔයාලට කිරණ සටහන් දීලා තියෙනවා. ඒ කිරණ සටහන් ටික පෙන්න ගන්න. හරි. ඒත් එක්ක මම ඔයාලට අන්විෂ්‍යයි දුරේක්ෂයි වල සාමාන්‍ය භාවිතය නැත්නම් සීරුමාරුව සහ අසාමාන්‍ය සීරුමාරුව ගැන නැවත වරක් පොඩි නෝට් එකක් දීලා තියෙනවා.
ඒක සම්පූර්ණ කරගන්න ඕන. එතකොට නැවතරක් අපි අපේ ඔළුවට මේක පැහැදිලිව එකතු කරගමු. අන්වීක්ෂ භාවිතා කරන්නේ මොකටද කියන්නකෝ? අන්වීක්ෂ භාවිතා කරන්නේ මේ ළඟ අපි අතට ගන්න පුළුවන් වස්තුවක් එයාගේ ප්‍රතිබිම්බය විශාල කරලා මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් හදලා ඒ විශාලත ප්‍රතිබිම්බය බලා ගන්නනේ. එතකොට ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන අන්වීක්ෂවල ක්‍රියාකාරීත්වය වෙන්නේ ළඟ තියෙන වස්තු වල විශාල ප්‍රතිබිම්බය සාදලා යාව නිරීක්ෂණය කිරීම. එතකොට දුරේක්ෂ වලට පුළුවන් ද ළඟ තියෙන වස්තු දුරේක්ෂ වලින් බලන්නේ නැහනේ. ඔබ හඳ අතර අරන් බලලා නේද ඊට පස්සේ දුරේක්ෂ හඳ බලනවද? එහෙම වෙන්නේ නැහනේ. එතකොට දුරේක්ෂ පාවිච්චි කරන්නේ ඈත තියෙන වස්තු බලන්න. එහෙනම් ළඟ තියෙන වස්තු බලන උපකරණයෙන් අවසාන ප්‍රතිබිම්බය ළඟම හැදුවොත් තොර මෙතන ළඟ කියලා මතක තියාගන්න d = 25 cm දුර. එහෙනම් ළඟ තියෙන වස්තු බලන්න හදපු උපකරණය ඒ කියන්නේ අන්වීක්ෂය අවසාන ප්‍රතිබිම්බයත් ළඟින්ම හදාගත්තොත් ඒක ඒ උපකරණය සඳහා සාමාන්‍ය සීරුමාරුව වෙනවා. එහෙනම් එයා ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත කරොත් ඒ කියන්නේ අවසාන ප්‍රතිබිම්බය ළඟින් නැතුව දුරින් හැදුවොත් ඒකට කියනවා එයාගේ අසාමාන්‍ය සීරුමාරුව අවස්ථාවක් කියලා. හරි. එතකොට දුරේක්ෂය හැදුවේ මොකටද? දුරේක්ෂය හැදුවේ ඈත තියෙන වස්තු බලන්න. එතකොට ඈත තියෙන වස්තුවක ප්‍රතිබිම්බය ඈතින්ම හැදුවොත් ඒක නිසා අපි කියනවා දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුව අවස්ථාවක් කියලා. මොකද ඈත තියෙන වස්තුව ඒ කියන්නේ අනන්තයේ තියෙන වස්තුව එයාගේ ප්‍රතිබිම්බයත් අනන්තෙම තියාගෙන නිරීක්ෂණය කරනවා. අනන්තයේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බයත් අනන්තෙම හදලා නිරීක්ෂණය කරනවා. එතකොට ඒක එයාගේ සාමාන්‍ය සීරුමාරුව වෙනවා. එතකොට අවසාන ප්‍රතිබිම්බය අනන්තේ නැතුව අපි 25ක් සෙන්ටිමීටර් දුරට ගෙනල්ලා නිරීක්ෂණය කරොත් ඒකට අපි කියනවා ඒ වෙලාවේ යාගේ අසාමාන්‍ය සීරුමාරුව අවස්ථාවක් කියලා. හරි. පුතාලා එතකොට 78 පිටුවේ අන්වීක්ෂයක සහ දුරේක්ෂයක සාමාන්‍ය හා වෙනත් භාවිතය යටතේ අන්වීක්ෂය කියන මාතෘකාවට අදාළව ලියාගෙන යමු. සාමාන්‍ය භාවිතය වරන් යතු දාගන්න සීරුමාරුව වරන් වහලා යනු කියලා ලියාගෙන යමු. සාමාන්‍ය භාවිතය වරන් ඇතුළු සීරුමාරුව යනු ලියන්න එහෙම ඉස්සරහට අවසාන ප්‍රතිබිම්බය විෂද දෘෂ්ටියේ අවම දුර වරන් ඇතුළු d = 25 cm. විෂද දෘෂ්ටිය අවම දුරින් කියලා ගන්න දුරින් වරන් ඇතුළු d = 25 cm සාදා නිරීක්ෂණය කිරීම වේ. සාදා නිරීක්ෂණය කිරීම වේ. හරි. ඊට පස්සේ අසාමාන්‍ය භාවිතය වරන් ඇතුළු සීරුමාරුව යනු ලියන්න අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාදා නිරීක්ෂණය කිරීම වේ. අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාදා නිරීක්ෂණය කිරීම වේ. හොඳට දැන් තේරුම් ගන්න වෙනස එතකොට ළඟ තියෙන වස්තුව ළඟින්ම ප්‍රතිබිම්බය හදලා නිරීක්ෂණය කරොත් අන්වීක්ෂ සඳහා අන්වීක්ෂ හැදුවේ ළඟ තියෙන වස්තු බලන්න. එතකොට ළඟ තියෙන වස්තුවක අවසාන ප්‍රතිබිම්බය ළඟින්ම තියලා හදාගත්තොත් ඒක එයාගේ සාමාන්‍ය සීරුමාරුව වෙනවා. එතකොට එයා දුරින් අවසාන ප්‍රතිබිම්බය හැදුවොත් ඒක එයාගේ අසාමාන්‍ය සීරුමාරුව වෙනවා. හරි. ඊට පස්සේ දුරේක්ෂ වලට යමු. දුරේක්ෂ සාමාන්‍ය භාවිතයේ වරහන් ඇතුළු සීරුමාරුව ලියන්න. සාමාන්‍ය භාවිතයේ වරහන් ඇතුළු සීරුමාරුව යනු අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ සාදා නිරීක්ෂණය කිරීම වේ. හරි. ඊට පස්සේ අසාමාන්‍ය භාවිතයේ වරහන් ඇතුළු සීරුමාරුව යනු අවසාන ප්‍රතිබිම්බය විෂම දෘෂ්ටි අවම දුරින් වරහන් ඇතුලේ 25 d = 25 cm වරහන් වහලා සාදා නිරීක්ෂණය කිරීම වේ. සාදා නිරීක්ෂණය කිරීම වේ. හරි. එහෙනම් පුතාලා එතනත් බලාගත්ත හැකි දුරේක්ෂ ගත්තේ ඈත තියෙන වස්තු බලන්න. එතකොට ඈත තියෙන වස්තුවක ප්‍රතිබිම්බය දුරේක්ෂය සඳහා ඈතින්ම හැදුවොත් ඒක සාමාන්‍ය සීරුමාරුව වෙනවා. ඈත තියෙන වස්තුවක ප්‍රතිබිම්බය දුරේක්ෂය පාවිච්චි කරලා ළඟින් හදාගෙන බලන්න ගත්තොත් ඒක අසාමාන්‍ය සීරුමාරුව වෙනවා. හරි. මේ සීරුමාරුව අවස්ථාවලිනුත් මත තියාගෙන ඉන්න අපිට ගොඩාක් වෙලා අවසාන ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්න වඩා පහසුයි ප්‍රතිබිම්බය අනන්තයේ සාදාගෙන නිරීක්ෂණය කරනවා. හේතුව ප්‍රතිබිම්බය අනන්තයේ සාදගත්තට පස්සේ ඔයාගේ අක්ෂිකාචය එහි කාචය එයා රිලැක්ස් එකේ ඉන්නේ. ඒ කියන්නේ ප්‍රතිෝදක පේශීන් සංයෝජන වෙලා නැහැ. මොකද බලන්නේ ඈත වස්තු.
අපි දන්නවා ඈත වස්තු බලද්දී කාචයේ වක්‍රතාව අඩු කරගන්න ප්‍රචෝදක පේශීන් ඉහිල් වෙලා ඉන්නේ. එතකොට ඒක ඇහැ විඩාවටපත් වෙන්නේ නැතුව නිරීක්ෂණය කරගන්න පුළුවන් ක්‍රමවේදය තමයි අවසාන ප්‍රතිබිම්බයේ අනන්ත සාධනක. එහෙනම් මත තියාගන්න ඇහැ වෙහෙසමකින් තොරව නම් උපකරණේ භාවිතා කරන්නේ කියලා කිව්වොත්. ඒ කියන්නේ ඇහැ විඩාවකින් තොර උපකරණේ භාවිතා කරනවා කියලා කිව්වොත් ඒකේ තේරුම අවසාන ප්‍රතිබිම්බය කොහේ හදනවා කියන එකද? අනන්තය හදනවා කියන එක. පණ්ඩේ වචනේ කොච්චර ලස්සනද කියලා ඇහැ විඩාවකින් තොරව. ඒ කියන්නේ මහන්සි වීමකින් තොරව ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරන්න උපකරණය සීරු මාරු කරනවා. ඒ කියන්නේ වාගේ ෂුවර් එකකට ප්‍රතිබිම්බ හදලා තියෙන්නේ අනන්තයේ සරලව කිව්වොත් ඒතකොට දුරේක්ෂ සාමාන්‍ය සීරු මාරුවේ පවත්වන තියලා තියෙනවා අන්විෂයක් අසාමාන්‍ය සීරු මාරුවට ගිහිලා තියෙනවා. පැහැදිලිද? ඒකත් අපි චුට්ටක් ඔතන දාගන්න පුළුවන් නම් හොඳයි. පුතාලට පොදුවේ තරුවක් දාලා යටින් මම හිතනවා ඉඩ ඇති වෙයි කියලා. ඉඩ මදි වුණත් කවන්නේ කොහේ හරි තැනක ලියා ගන්න තරුවක් දාලා ප්‍රකාශ උපකරණයක් අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාදා නැත්නම් අවසාන ප්‍රතිබිම්බ අනන්තයේ සාධනසේ සීරු මාරු කළ විට ප්‍රකාශ උපකරණයක් අවසාන ප්‍රතිබිම්බ අනන්තයේ සෑදෙනසේ සීරු මාරු කළ විට එම ප්‍රතිබිම්බය නිරීක්ෂණය කිරීමේදී ඇස විඩාවකට ලක් නොවේ. එම ප්‍රතිබිම්බය නිරීක්ෂණය කිරීමේදී ඇස විඩාවකට ලක් නොවේ. වරහන් ඇතුළු ලියන්න මේ විට ප්‍රතියෝජක පේශීන් ලිහිල්ව පවතින බැවින්. හරි මේ විට ප්‍රතියෝජක පේශීන් ලිහිල්ව පවතින බැවින්. හරි එහෙනම් පුතාලගේ ඒ කාරණාත් පැහැදිලි නම් අපි ඊගාව සිද්ධාන්ත කොටසට යමු. පුතේ අපි දැන් යනවා අන්වීක්ෂ කියන මාතෘකාවට. එතකොට අන්වීක්ෂ කියන මාතෘකාවෙදී අපිට අන්වීක්ෂ පුතේ ප්‍රධාන අවස්ථා දෙකක් අඳුන ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි ඒකට කියනවා සරල අන්වීක්ෂය කියලා. ඇත්තට මේ සරල අන්වීක්ෂය කියන්නේ අත්කාචයකට. අපි දන්නවා කුඩා මුද්‍රිත අකුරු කියවන්න විශේෂයෙන්ම ටිකක් වයසෙන් වැඩි පුද්ගලයින් ඔය ඒ කාලේ මේක බහුල වශයෙන් තිබ්බා අත්කාචයක් තියාගන්න. දැන්ටත් ඔයාලට සමහර කෙලිම පිටු උඩින්ම තියාගන්න පුළුවන් අත්කාච තියෙනවා. ඒ කියන්නේ මුළු පිටු උඩින්ම කාච තිබ්බහම අපිට මෙයාව ලොක් කරලා බලා ගන්න පුළුවන්. සමහර අය ඉතින් අත්කාචය අතින් අරගෙන මේක බලනවා. ඊට පස්සේ ඔබට මේ අත්කාචය ගැන තව මතක් කිරීමක් කරනවා නම් චලන් විශ්ීම භාවිතා කරුවොත් ඔබට මතක ඇති සම්පාත අවස්ථා අඳුර ගන්නත් අපි පොඩි උත්තල කාචයක් නැත්නම් අත්කාචයක් පාවිච්චි කරනවා. ඒතර මේ අත්කාචය කියන්නේ සරලව කිව්වොත් එක උත්තල කාචයකින් තමයි මේක හදලා තියෙන්නේ. මිටක් සහිතව. හරි. එතකොට මෙයාගේ කතන්දරය තමයි මෙයා පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන්ම අකුරු කියවීම සඳහා. එතකොට අකුරු කියවද්දී වැදගත්ම දේ තමයි මෙයා විශාල වෙන්නත් ඕන පාර්ශ්වික අපවර්තනයකට ලක් නොවෙන්නත් ඕන. මොකද අකුරක් වම දකුණ මාරු වුණොත් කියව ගන්න බෑනේ අපිට. ඒක නිසා ඔයාගේ අත්කාචය හැමතිස්සෙම භාවිතා කරන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක්. අපි දන්නවා අත්කාචය හේවත් උත්තල කාචයක් සාධන අතාත්වික ප්‍රතිබිම්බයේ වස්තුවට වඩා විශාලයි සෑම විටම. ඒ වගේම යා උඩුකුරුයි අන්න ඒකත් වැදගත් උඩුකුරු වෙන්නත් ඕන. ඊට අමතරව පාර්ශ්වික අපවර්තනයක් වෙන්නේ නැහැ. වම දකුණ මාරු වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ ගුණාංගය පාවිච්චි කරලා තමයි මේක භාවිතා කරන්නේ අත්කාචය සරල අන්වීක්ෂය විදිහට. ඉතින් පුතාලට පොඩි අත්කාචයකින් මම දාලා තියෙනවා ඔය අකුරු වගේක් නිකන් සාමාන්‍ය සයිස් එකට. ඒ කියන්නේ අත්කාචය හරහා බලද්දී අකුරු ලොකු වෙලාත් පේන හැටි ලොකු වෙලා වම දකුණ මාරු වෙන්නේ නැතුව ලස්සන අකුරු පේනවා. වගේ නෝට් එක බලා ගන්න. අත්කාචයෙන් පිටින් බැලුවොත් ඒ කුඩා අකුර තමයි අර විදිහට ලොකු වෙලා පේන්නේ. ඒ අදහසත් වෙන්න මම දාලා තියෙනවා. හරි. ඉතින් මෙයාගේ ඔබ මුලින්ම කිරණ සටහන මේ ගත්තොත් මේක ලොකු දෙයක් නෙමෙයි. ඒකට දැන් මේක ප්‍රකාශ උපකරණයක් විදිහට දුන්නට කිරණ සටහන වෙන්නේ. එහෙනම් ඔබ අත්කාචය සඳහා මත තියාගෙන ඉන්න මොකද්ද වස්තුව නාභිය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතර තියලා. එහෙම තිබ්බොත් නේ අපිට අතාත්වික උඩුකුරු ප්‍රතිබිම්බය ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මම කඩේරුත් කිරණ සටහන පෙන්නලා තියෙනවා. මේ වගේ අපි පණු එක ගත්තාම ඔන්න පණුව නම් නිරීක්ෂණය කරන්නේ ඔන්න යාගේ ප්‍රධානක්ෂ සමාන්තර කිරණය මේ පැත්තේ නාභිය හරහා යනවා. පුතාට මේක නාභිය කියලා උනම් පෙන්වුව හැකි. P හරහා යන කිරණය ඔහොම යනවා. මේ දෙක දික් කරාම මෙන්න මේ වගේ තැනක ඔයාට ඔය
වස්තු වීම ප්‍රතිබිම්බයක් අතාත්වික ප්‍රතිබිම්බයක් සෑදී. මම මේක පොඩි ඊතාලයකුත් දාලා තියෙනවා මේ පැත්තට වම දකුණ මාරුනේ නෑ කියන එක පෙන්නන්න. හරි නේද? එතකොට වාට ඔය අදහස් ටික ආවනම් මේ පැත්තේ මම ඇහැ හිමත් ඇඳලා තියෙයි මේ කිරණ ඔක්කොම ඇහැට යන්න ඕන. එතකොට තමයි අපිට ප්‍රතිබිම්බ බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕක තමයි සාමාන්‍ය කිරණ සටහන. නමුත් මෙයාව භාවිතා කරන්නේ සාමාන්‍ය සීරුමාරුවේ කිව්වොත් විශේෂත්වය තමයි මෙන්න මේ දුර ඔබ දන්නවද? සාමාන්‍ය සීරුමාරුව කියලා කිව්ව ගමන් මත තියාගන්න මේක අපි අර්ථ දක්වන්නේ නම් ඇත්තටම ඇහැ දක්වා දුර. ඒතර මේ දුර ඊටාම කුඩායි. ඊටාම කුඩායි කියලා අරගෙන තමයි අපි මෙන්න මෙතනට දුර ගන්නෙ 25යි නැත්නම් d සමානයි 25යි සෙන්ටිමීටර. එහෙනම් මේක සාමාන්‍ය සීරුමාරුව කිව්වොත් හොඳට මතක තියාගන්න අවසාන ප්‍රතිබිම්බය හදන්න ඕන උත්තර කාජේ ඉඳන් සෙන්ටිමීටර 25ක් දුරින් තමයි හදලා තියෙන්න ඕන. හරි? එයාගේ එතකොට උස අපි hi කියලා හිතමු. පැහැදිලි. එතකොට දැන් ඔබ බලන්න මෙන්න මේ අවසාන ප්‍රතිබිම්බයෙන් යන පීහරා යන කිරණයයි එයාගේ නැට්ටින් යන කිරණයයි මෙන්න මෙතන දැන් ඔයගේ ඇහැට වැටෙන්නේ මෙන්න මේ වගේ කෝණකින්නේ. ඔක තමයි ඇල්ෆා ඩෑෂ් කියන්නේ. ඒ කිරණ දෙක ඇහි හදන කෝණය. හරි. ඉතින් ඒක අපි මෙතනට ගෙනාවේ හැකි ඇල්ෆා ඩෑෂ් කියලා. පැහැදිලි නේද? ඔයාලට මේ කිරණ දෙක එකතු වෙලා ඇහැට වැටෙන්නේ ඇල්ෆා ඩෑෂ් කියන කෝණකින්. ඇල්ෆා ඩෑෂ් කියන කෝණකින්. හරි. එතකොට ඔබ මෙතන ගෙලින්ම උපකරණයට වැටෙන කෝණය ප්‍රතිබිම්බය උපකරණය මත හදන කෝණය මේ ඇල්ෆාට වැටෙන මේ ඇහැට වැටෙනවා කියලා ගත්තත් කමන්නේ. මොකද මෙන්න මේ උපකරණය මත වැටෙන කෝණය ඒ ආසන්න ඉදිරිය තියෙන ඇහැටත් ඒ විදිහටම වැටෙනවා. මොකද මෙතන උපකල්පයක් තියෙනවා කාචය සහ ඇස අතර පරතරය ඊටාම කුඩා විදිහට තමයි අපි මේ ඔප්පු කිරීම ටික කරගෙන යන්නේ. පස්සේ ඒ දෙන්න අතරත් යම් පරතරයක් තියාගන්න ඕන වෙනම කතන්දරයක් තියෙනවා. හරි කොහොම හරි කමන්නේ නැත්නම් ඒක ලොකුට හිතුවේ නැතත් කමන්නේ. මෙන්න මේ කෝණය තමයි හැට හැදින කෝණය. ඒ කෝණය මෙතන කෝණයට සමානයි කියලා ගත්තත් කමන්නේ. දැන් උපකරණේ පාවිච්චි කරලා තියෙන නිසා මේ දෘෂ්ටි කෝණය පුතාට ඇල්ෆා ඩෑෂ් කියලා හිතන්න පුළුවන්. හරි නේද? හරි. මැදින් එන සද්ද ගැන ඉතින් හිතන්න යන්න එපා. නැවත වරක් ඒතර පුතාලට කියමින් හිටියේ මෙන්න අපි මුලින්ම ඇල්ෆා ඩෑෂ් අඳුන ගන්න ඕන. ඊට අමතරව ඇල්ෆා කියන්නේ පුතාලට සාමාන්‍යක අප දන්නවා වස්තුවක් කොච්චරක් දුරින්ද? අන්විශ්‍ය සඳහන් d දුරින්. තිබ්බහම කියන අර වස්තුවමයි මේ පණුවමයි. හරි. ඔන්න වගේ මේ පැත්තට සිග්නල් දාගෙන ඉන්න පණුව මැදගත්ත හැකි. H0 උසති පණුව d දුරින් තිබ්බොත් උපකරණේ පාවිච්චි කරලා නැත්නම් එහි හදන කෝණය තමයි ඇල්ෆා කියන්නේ. හරි. එහෙනම් පුතාට ඇල්ෆා සහ ඇල්ෆා ඩෑෂ් කියන එක තේරුම් ගන්න මෙතෙන්දී ඔයාලා මේ පාටල ගන්න ප්‍රධාන දේ තමයි මේ ඇල්ෆා ඩෑෂ් කෝණය කාචෙට වැටලා තියෙන විදිහට පේන්නේ ඔබට හුඟක් ඇත්තටම. ඒතකොට ඔබ ඒක ඇහැට වෙනස් වෙනවා නේද කියලා ඔබ කල්පනා කරනවා. ඇත්තටම පොඩි වෙනස්කම් තියෙනවා පුතේ. මෙතනදී අපි හැමතිස්සෙම කරන්නේ මේ කාචයේ මේ අතර පරතරය ගොඩක් ලොකුවට නැති නිසා මෙදින ආසන්න ළඟ තියෙන නිසා කාචෙට වැටෙන කෝණය ඇහැට වැටෙන කෝණයමයි කියලා ගන්න පුළුවන්. ඇත්තටම නැත්තම් මේක පීහරා යන මේ කිරණ දෙක වර්තනයක් නැතුව ඇහැට ඇවිල්ලා තියෙන නිසා කෙලින්ම ඒ කෝණෙම තමයි ඇත්තටම ඇහැට පතන වෙන්නේ කියලා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. හරි ඔය කොහොම හිතාගත්තත් ඔයාලට මේක තේරුම් ගන්න නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ඔයාලට තියෙන්නේ මෙයාගේ කෝණික විශාලනයේ ප්‍රකාශනයක් ඔප්පු කරන්න. දැන් මම මේ ප්‍රකාශනය පිළිවෙලට ඔප්පු කරන යද්දී ඔයාගේ පළවෙනි එක කෝණික විශාලනය සඳහා ප්‍රකාශනය එක කියලා ගමු අපි. ප්‍රකාශන දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රකාශනය ගන්න යන්නේ. ඒතකොට මුලින්ම අපි කරන්නේ මෙන්න මේකට අනුව අපි ඇල්ෆාගේ අර්ථ දැක්වීමට අනුව අපි මේක දිගටම හැමදාම ලියන්න වෙන එකක් අන්විෂයක ඇල්ෆාගේ අර්ථ දැක්වීමට අනුව මේක දිහා බලන් ලියනවා tan ඇල්ෆා ආසන්නව සමානයි ඇල්ෆා. ඒතර ඇල්ෆා කියන්නේ h0 බෙදීම d. tan ඇල්ෆා කියන්නේ h0 බෙදීම d. මේක අලුත් දෙයක් නෙමෙයි ඔබට කලින් දැන් කියලා ආපු එක. හරි. ඇල්ෆා ඩෑෂ් ගද්දි තමයි ඔබ පොඩ්ඩක් කිරණ රූප සටහන දිහා බලලා ලියන්න ඕන. හරි. දැන් අපි ලියනවා කිරණ රූප සටහනට අනුව කිරණ රූප සටහනට අනුව හරි අරක දිහා බලන් ලියනවා පුතා tan ඇල්ෆා ඩෑෂ්
මෙතන දිහා බලාගෙන පුතාට දැන් පේනවා අවසන් ප්‍රතිබිම්බය HI ප්‍රතිබිම්බය D දුරින් තමයි තියෙන්නේ. ඒතර ඔයාලට මෙන්න මේ ත්‍රිකෝණය දිහා බලන්න මේක දිහා බලාගත්තාම tan අනුපාතය ලියුව හැකි. නමුත් tan අනුපාතය මේ කෝණ ඔක්කොම කුඩා නිසා දෘෂ්ටි කෝණ පුතාට ආසන්නව සමානයි කියලා ලියන්න පුළුවන්. එතකොට ඒක HI බෙදීම D කියලා එනවා. ඒක වගේ දෙවෙනි ප්‍රකාශන. දැන් කරන්න තියෙන්නේ ඔයාලට මෙන්න මේ ගොඩනගාගත්ත ප්‍රකාශන දෙක භාවිතා කරලා කෝණික විශාලනය ලියන්න තියෙන්නේ. එමු නිසා අපිට ලියන්න පුළුවන් අර්ථ දැක්වීමට අනුව කෝණික විශාලනය m සමානයි alpha dash බෙදීම alpha. පුතා alpha dash ට ආදේශ කරනවා hi බෙදීම d. එයා බෙදන්න තියෙනවා පුතාට alpha ගෙන්. ඒ කියන්නේ h නෝට් බෙදීම d ගෙන්. පුතා තේරුම් ගත්තද දෙක? alpha dash කියන්නේ hi බෙදීම d. alpha කියන්නේ h නෝට් බෙදීම d. එතකොට දෙන්න මම මෙතන කෝණික විශාලනය අත්දැකීමේ සමීකරණයට ආදේශ කරා. මෙයාව උඩයට ඔහොම මාරු කරගත්තොත් පුතාලට අවසානට මම මෙතන මේක පෙන්නන්නම්. hi බෙදීම d වතාවක් මේක උඩයට මාරුනොත් d බෙදීම h නෝට් කියලා ඇවිත් මේ දෙක කැපිලා ගිහලා අවසානට එන්නේ hi බෙදීම h නෝට් කියලා වාගේ උත්තරේ. ඒතර hi බෙදීම h නෝට් කියන්නේ ප්‍රතිබිම්බුස බෙදීම වස්තුස නිසා මේක ලියන්න පුළුවන් රේඛීය විශාලනය. එහෙනම් රේඛීය විශාලනය. එහෙනම් අවසානට උනේ කෝණික විශාලනය සරලන් විශ්යක ඍජුව පේනවා රේඛීය විශාලනයට සමානයි කියලා. ඒක තමයි පළවෙනි ප්‍රකාශනය. මොකද ඔබ රේඛීය විශාලනය මේ විද්‍යාවත් ඉගෙනගෙන තියෙන රේඛීය විශාලනය අපි ගත්තේ රේඛීය උසක් බෙදනවා තවත් රේඛීය උසකින්. ඒ කියන්නේ ප්‍රතිබිම්බීය උස වස්තුවේ උසින් බෙදනවා. කෝණික විශාලනය අත්දැක්ුවේ දෘෂ්ටි කෝණ දෙකක අනුපාතයක් විදිහට. අන්තිමේදී වුණේ සරලන් විශ්ය සඳහා සාමාන්‍ය සීරුමාරුවේ තියෙන සරලන් විශ්ය සඳහා ඔයාලට පේනවා කෝණික විශාලනයයි රේඛීය විශාලනයයි සමාන විදිහට. ඉතින් මේ ප්‍රකාශනයෙන් අපිට ගණන් හදන්න ප්‍රායෝගික වැඩක් නෑ. හේතුව ප්‍රායෝගික අපි පණුවිග්ග උස එහෙමයි ඉන්නේ නෑනේ පුතේ සාම්පල් එක උස එහෙමයි ඉන්නේ නෑනේ. හරි. හැබැයි ගණිතමය වශයෙන් දෙන්න පුළුවන්. හරි. එතකොට අපි පණුවගේ ප්‍රතිබිම්බ උසම ඉන්නෙත් නෑ. පණුවගේ සත්‍ය වශයෙන්ම තියෙන උසම ඉන්නෙත් නෑ. ඒ කියන්නේ මේ ඉලක්කම් දෙක මෙන්න මේ ප්‍රකාශනයේ මෙන්න මේ HI බෙදීම HO කියන ඒවා ප්‍රායෝගිකව ගන්න දත්ත නෙවෙයි. පරීක්ෂණාත්මක දත්ත නෙවෙයි. ඒක නිසා කෝණික විශාලනය මෙතනින් අර්ධදැක්වීම මෙහෙම ආවට මෙතනින් නවතින්න බෑ අපිට. ඒක නිසා තමයි අපි ප්‍රකාශනය මේක එක කියලා හැදුවේ. තව ප්‍රකාශනයක් අපිට හදන්න වෙනවා. ඉතින් මේ ප්‍රකාශනය අපි බොහෝ විට හදන්නේ මෙන්න මේ කාචයේ නාභිදුර උපයෝගී කරගෙන. ඒතකොට වගේ කාචයේ නාභිදුරත් එක්ක ඔබ කෝණික විශාලනය සඳහා නාභිදුරයි තව මොන හරි නියත භෞතික රාශීන් කිහිපයක්. ඒ කියන්නේ මෙතනදී ඔබට මෙන්න මේ D වගේ එකක් සම්බන්ධ කරලා තමයි ඔය ගීගා ප්‍රකාශනය හදන්නේ D හා F සම්බන්ධ වෙච්චි. ඒතකොට ඔබ කාචයේ නාභිදුර දන්නවනම් ඒ කාචයෙන් ගන්න පුළුවන් විශාලනය ගැන ඔබට අදහසක් තියෙනවා. හරි. එතන ඒ වගේ මේක තව චුට්ටක් මේ ප්‍රකාශනය මම කියන්නේ මීට වඩා ස්ටෑන්ඩඩ් කරගන්න වෙනවා. මීට වඩා වෙන ආනතියකට අරන් යන්න වෙනවා. එහෙනම් අපි ඒක ප්‍රකාශන දෙකකට කරනමු. දැන්ට අපි මූලිකව මේ ටික සටහන් කරලා ඉන්න වෙනවා. එතකොට පුතාලා ගියා අන්වීක්ෂය කියන මාතෘකාව 79 පිටුව. එතනදී පුතාලාගේ තියෙනවා මුලින්ම සරල අන්වීක්ෂය. එතන අපි පොඩ්ඩක් නෝට් එක සම්පූර්ණ කරමු. මම කියලා තියෙනවා සරල අන්වීක්ෂයක් ලෙස හඳුන්වන්නේ අත්කාචයේ වේ. එතනම ලියාගෙන යමු. දකුණු පැත්තෙන් ඉඳ දීලා තියෙනවා. ඒ පේලියම ලියන් යන්න. මෙය උත්තල කාචයකින් සමන්විත වන අතර මෙමගින් බොහෝ විට කුඩා අකුරු කියවීම සිදු කරනු ලබයි. එබැවින් අත්කාචයේ මගින් සාධන අවසාන ප්‍රතිබිම්බය කියලා ගමාවක් දාලා ගන්න එක අතාත්වික උඩුකුරු විශාලිත ඒවා යටියට ලියන් කියන හොඳයි නැත්නම් කොහමද දකින්න ගත් කමන්නේ එක අතාත්වික දෙක උඩුකුරු තුන විශාලිත හතර පාර්ශ්වික අපවර්තන ලක් නොවූ ප්‍රතිබිම්බයකි හරි සාමාන්‍ය සීරුමාරුව සඳහා ඊට පස්සේ මාතෘකාවක් දාලා තිනවා කෝණික විශාලනය
සාමාන්‍ය සීරු මාරුව සඳහා කෝණික විශාලනය. හරි පුතාලගේ කිරණ ඇඳ ගන්න ඔන්න රූප සටහන් දෙක ඇඳ ගන්න මම අර්ධ වශයෙන් කිරණ සටහන් දාලා තියෙනවා. පුතා මෙතන ඇල්ෆා සෙවීම සඳහා අවශ්‍ය වෙන එක නිසා ඇල්ෆා සෙවීම කියලා දාලාම මේක ඇඳ ගන්න. මේක ඔබට පුළුවන් කිරණ සටහන කඩිරි වලින් දාලා තියෙනවා සම්පූර්ණ කරලා තියාගන්න. එතකොට ඒක ලොකු කිරණ සටහනක් අමුතු එකක් නෙවෙයි. ඔබ දන්නම කිරණ සටහන එතන නාභි දුරවල් හරියට වැදගත් විදිහට දා ගන්න ඕන. මෙන්න මෙතනින් මේ කඩිර යන කිරණය දික් කරද්දි මෙන්න මේක මත තියාගන්න මෙයාගේ නාභිය වෙනවා. ඊට දුරට සමාන දුරක් මේ පැත්තෙන් පෙන්වන්න. ඒතකොට ඔයාලට වස්තුව P හා නාභි සීමාව තුල පවතී. ඔයාගේ ප්‍රතිබිම්බය D දුරින් හැදුවා කියන එකත් ඔයා කිරණ සටහන තුල ලකුණු කර ගන්නට ඕන. මොකද සාමාන්‍ය සීරු මාරුවේදී ආසම් ප්‍රතිබිම්බය D දුරින් හදන නිසා. හරි. දැන් අපි තීරු දෙකක් දීලා තියෙනවා පුතාලට මේකේ ඔප්පු කිරීම කරගෙන යන්න. පළවෙනි තීරුවේ වම් පැත්තේ තීරුවේ පුතාලා මෙහෙම ලියාගෙන යමු. සාමාන්‍ය සීරු මාරුව අවස්ථාවේදී අන්විෂයක් එහි අවසාන ප්‍රතිබිම්බය විෂම දෘෂ්ටියේ අවම දුරින් එනම් කැපිටල් D දුරින් සාදනු ලබයි. හරි. දැන් යට ලියන්න කෝණික විශාලනය සඳහා පළමු ප්‍රකාශනය. හරි. ගණ්ඩ ඇල්ෆා හි අර්ථ දැක්වීමට අනුව ඇල්ෆා ලියන්න. ඊට පස්සේ කිරණ රූප සටහනට අනුව. අරක තමයි කිරණ රූප සටහන වෙන්නේ. ඇල්ෆා ඩෑෂ් ලියා ගන්න. එම නිසා අර්ථ දැක්වීමට අනුව කෝණික විශාලනය කියලා හදාගෙන යන්න. අර්ථ දැක්වීමට අනුව කෝණික විශාලනය m සමානයි ඇල්ෆා ඩෑෂ් බෙදීම ඇල්ෆා. මෙතනට ඇවිත් නවතින්න. කෝණික විශාලනය සමානයි hi බෙදීම h නෝට්. එයා සමානයි රේඛීය විශාලනය. හරි. ඔක කොටු කරගත්තත් කමන්නේ. හරි. මේක වුණා ඔයාලට මෙතනදී සමානයි v බෙදීම u කියලා දාගත්තත් ඒකත් ප්‍රශ්නයක් නෑ. v බෙදීම u. හරි. ඒක නැත්තම් ඔයා මෙහෙම කරන්න නම් හරි m සමානයි hi බෙදීම h නෝට් කියලා ඇවිල්ලා පස්සේ අපි මේ සමීකරණ ලියමු. හරි. පුතාලා එනම් මෙතනට එනකන් එන්නකෝ. hi බෙදීම h නෝට් අවසානට hi බෙදීම h නෝට් එකේ නවත්තන්න m සමානයි කියලා. කැපිටල් m සමානයි කියලා. හරි. ඊට පස්සේ මේ වගන්තිය දීලා අපි ප්‍රකාශන ලියමු. දැන් එනම් මෙහිදී කෝණික විශාලනය උත්තලකාචයේ රේඛීය විශාලනයට සමාන වන බව පැහැදිලි වේ. හරි. කෝණික විශාලනය උත්තලකාචයේ රේඛීය විශාලනයට සමාන වන බව පැහැදිලි වේ. හරි. දැන් ඔයාලා මේ ටික කොටු කරන්න බලන්න ලියා ගන්න. ඒ නිසා කෝණික විශාලනය m සමානයි රේඛීය විශාලනය සිම්පල් m එයා සමානයි hi බෙදීම h නෝට් එයා සමානයි v බෙදීම u මෙතන විශාලත්ව ගන්න නිසා මාපාංකෙත් දාන්න. හරි. ඔය විදිහට ඔක ලියා ගන්න. එතකොට තවත් පැහැදිලි. හරි. එහෙනම් ඔයාගේ පළමු ප්‍රකාශනය හරි. මම හිතන්නේ මේ ටික ලියලා ඉවරෙද්දී ඔයාගේ වම් පැත්තේ තීරුව ඉවර වෙයි. එතකොට වම් පැත්තේ තීරුව ඉවරුණා නම් නැත්තම් ඔයා යටින් වම් පැත්තේ තීරුව ඉවරුනේ නැතත් කමන්නේ. ඔබ දකුණු පැත්තේ තීරුව දාගන්න කෝණික විශාලන සඳහා දෙවන ප්‍රකාශනය. අපි දැන් ඒක ඔප්පු කරන්න බලමු. කෝණික විශාලන සඳහා දකුණු පැත්තේ තීරුව දාගන්න දෙවන ප්‍රකාශනය. හරි. කෝණික විශාලන සඳහා දෙවැනි ප්‍රකාශනය අපි මෙතනදි පුතේ කරන්නේ ලකුණු සම්මුතියට අනුව මෙන්න මේ උත්තල කාචට කාච සූත්‍රය යොදලා එතකොට f දාන්න නිසා ඊට පස්සේ ප්‍රතිබිම්බ දුර දාන්න නිසා මෙයාගේ රේඛීය විශාලනය හොයා ගන්නවා. රේඛීය විශාලනය පුතා දන්නවා කෝණික විශාලනයට සමානයි. හරි. එහෙනම් අපිට ලිව්ව හැකි උත්තල කාචයේ රේඛීය විශාලනය සොයා ගැනීම සඳහා ලකුණු සම්මුතියට අනුව කාච සූත්‍රය භාවිතා කිරීම. මේක නෝට් එකේ දාද්දී අපි පෙන්න ගමු. එතකොට පුතාගේ කාච සූත්‍රය වෙන්නේ එකයට v ඍණ එකයට u සමානයි එකයට f. එතකොට පුතා ලකුණු සම්මුතියට අනුව ආදේශ කරොත් ඔයාගේ මෙතන v කියන එක ඍණ v වෙනවා. ඍණ එකයට u ධන u වෙනවා. f කියන්නේ ඍණ 1. එතකොට සෑම පදයක්ම
අපි ඍණ වීගෙන් ගුණ කරමු. ගුණ කිරීමෙන්. එතකොට ඍණ ලකුණෙන් ගුණ කරද්දී මෙතන ඍණ වී බෙදීම ඍණ වී ඊට පස්සේ මෙතන ඍණ ඊට පස්සේ එක ගුණ කරනවා ඍණ වීගෙන් ඍණ වී බෙදීම ධන u ඍණ වීගෙන් හැම පදයක් මුංග ගන්න. ඍණ වී බෙදීම ඍණ f. හරි. එතන ඍණ ධන වෙලා v බෙදීම v කියන්නේ එකක් හැදෙනවා. මෙතන ඍණ ධන වෙලා මෙතන v බෙදීම u හැදෙනවා. මෙතන ඍණ ධන වෙලා v බෙදීම f හැදෙනවා. දැන් ඔයාලට ලියන්න පුළුවන් v බෙදීම u කියන්නේ රේඛීය විශාලනය සමානයි v බෙදීම f. හරි. v බෙදීම u දැම්ම හැකි පුතාලට මෙන්න මේකට රේඛීය විශාලනය කියලා. ඔයා දන්නවා රේඛීය විශාලනය v බෙදීම u. නේ? m සමානයි v බෙදීම u. පැහැදිලි. දැන් ඔයාලට m ට උත්තරයක් ගත්ත හැකි. m නිසා වුණා රේඛීය විශාලනය d වන බැවින් හා සිම්පල් m සමානයි කැපිටල් M වන බැවින් අපිට ලියන්න පුළුවන් කෝණික විශාලනය කැපිටල් M සමානයි රේඛීය විශාලනය කියන්නේ කෝණික විශාලනය කියලා ලියුවේ හැකි v කියන්නේ d කියලා ගත්ත හැකි බෙදීම f දාන එකයි. මෙන්න ඔයාලට අවසානට කෝණ විශාලනට සමීකරණයක් හැදෙනවා. ඉතින් මේක ඇත්තටම ඔයාලා අලුත් දෙයක් නෙවෙයි. මේ රේඛීය විශාලනය සොයා ගැනීම ඔයාලට මම කාච පාඩමේදී කතාත් කරලා තියෙන එකක්. මෙන්න මේ ප්‍රකාශනය ගන්න ඕන නිසා තමයි මේ වෙලාවේ අපි ඒක පෙන්නුවේ. හැබැයි මේ සමීකරණේ මත තියාගන්න ලකුණු සම්මුතිය දාලා තමයි ඔප්පු කරලා තියෙන්නේ. ඒ නිසා නැවත වරක් ලකුණු සම්මුතිය මේකට භාවිත කරන්න අවශ්‍ය නැහැ. ඔබ පද තුනටම ලකුණු සම්මුතිය දාලා විශාලත්ව සම්බන්ධ කරලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට දැන් මෙතන මට වැදගත් වෙන්නේ විශාලත්වය විතරයි. මොකද ඔබ මේ වෙද්දි ලකුණු සම්මුතිය මේකේ පාවිච්චි කරලා තියෙන්නේ. පැහැදිලි පුතාලට. හරි. ඒතර ඔබ දන්නවා මේක අනිවාර්යෙන් උත්තර කාචයකට ඔප්පු කරලා තියෙන්නේ 25 සෙන්ටිමීටර දුරින්. දැන් උදාහරණයක් අතර මේක කිව්වොත් නාභදුර සෙන්ටිමීටර 5ක් වෙච්චි උත්තල කාචයකින් සාමාන්‍ය සීරු මාරු අවස්ථාවේදී ගන්න පුළුවන් කෝණික විශාලනය නැත්නම් රේඛීය විශාලනය හවොත් ඔබට දාන්න තියෙන්නේ d කියන්නේ 25යි f කියන්නේ 5 නම් 25 බෙදීම 5 5යි 5 දාන එක කියන්නේ 6යි. මේ විදිහට ඔබට නිකන් සුළු කරලා ගන්නයි තියෙන්නේ. කෝණික මෙයාගේ ලකුණු සම්මුතිය මෙතන දැන් භාවිත කරලා තියෙන නිසා නැවත වරක් භාවිත කරන්න ඕනේ නෑ සමීකරණය ඇතුලේ. හරි එහෙනම් අපි මේ චුට්ට පුතාලා ප්‍රකාශන දෙකකට ලියා ගන්නවා. ලියන්නේ කෝණික විශාලන සඳහා දෙවන ප්‍රකාශනය වගේ අර දකුණු පැත්තේ තීරුවේ එතනදී ලියනවා උපකරණයේ රේඛීය විශාලනය සෙවීම සඳහා ලකුණු සම්මුතියට අනුව කාච සූත්‍රය යෙදීම. හරි. ලියන්න කාච සූත්‍රය මෙතන දාගන්න ලකුණු සම්මුතිය යෙදීම ඊට පස්සේ ලකුණු සම්මුතිය යෙදීම මේක පෙන්න ගන්න සෑම පදයක්ම ඍණ වීගෙන් ගුණ කිරීම ඍණ වීගෙන් ගුණ කරන්න පුතාට සුළු කිරීමක් එයි. v බෙදීම u කියන තැනට m ආදේශ කරන්න. m නිසා රේඛීය විශාලනය m සමානයි v බෙදීම u දාන එක මේ කලිනුත් ඔප්පු කරලා තියෙන එකක්. ඔතනට ආවේ හැකි. නමුත් මෙහිදී ලියන්න v සමානයි d හා සිම්පල් m සමානයි කැපිටල් M වන බැවින් හරි ලියන්න කෝණික විශාලනය හරි කැපිටල් M සමානයි d v ට දානවා d බෙදීම f දාන එකයි. හරි එහෙනම් පුතාලටද ඔයාගේ සරලන් විශේෂයක කෝණික විශාලන සමීකරණය හරි. මෙතනින් තරුවක් දාලා අවසාන වශයෙන් ලියන්න මේව සම්බන්ධය ලකුණු සම්මුතිය යෙදීමෙන් පසු ඔප්පු කොට ඇති බැවින් ලකුණු සම්මුතිය යෙදීමෙන් පසු ඔප්පු කොට ඇති බැවින් සම්බන්ධය භාවිතා කිරීමේදී නැවත ලකුණු සම්මුතිය යෙදීම අවශ්‍ය නොවේ. නැවත ලකුණු සම්මුතිය යෙදීම අවශ්‍ය නොවේ. හරි එහෙනම් අපි ඒකත් හොඳට ඔලු තියන් ඉන්න ලකුණු සම්මුතිය දාලා ඔප්පු කරපු සමීකරණය තියෙන්නේ. දැන් කෙලිම තියෙන්නේ විශාලත්ව ආදේශ කරලා ඔයාලට අවශ්‍ය කෝණික විශාලනය ගන්න පමණයි. හරි නේද? ආය පාරක් උනන් තරුත් දාලා ලියා ගන්න මේව සම්බන්ධයේ වළංගු වන්නේ එක් උත්තල කාචයක් සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ සරල අන්විෂයක් ලෙස භාවිත කරන විට පමණි. එක් උත්තල කාචයක් සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ සරල අන්විෂයක් ලෙස භාවිත කරන විට පමණි. මත තියන සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ පාවිච්චි කරොත් විතරයි මේක වළංගු වෙන්නේ. නැත්නම් ඒ වළංගු වෙන්නේත් නැහැ. එන ඔප්පු කරපු අවස්ථාවවලුවේ තියන් ඉන්නමටම වෙනවා මේක දැනගන්න. සහ විභාගයට මේ වගේ ඔප්පු කිරීම ඕන තරම් ඔබට තනියම කරන්න වෙයි. මේක අලුත් දෙයක් නෙමෙයි, අමුතු දෙයක් නෙවෙයි. කෝණික විශාලනයේ ඇල්ෆා ඩෑෂ් බෙදීම ඇල්ෆා කියලා අරගෙන ඒක රේඛීය විශාලනට සමාන කරලා රේඛීය විශාලනය හැවත් මේ දෙවෙනි ප්‍රකාශන හැදීම දැන්ටමත් ඔබට කාච පාඩම ඇතුලේ බලන්න මම මේක පෙන්නලා තියෙනවා. ඔයාලට v බෙදීම f දාන එකයි කියන මේ සමීකරණේ y එකතු වෙලා ගත් එකක්. හරි. එන එකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන මේක දේශිය මත තියාගන්න පුළුවන් පුතාලා
ඒ විදිහට ඒක මතකෙ තියාගෙන හිටියොත්. හරි එහෙනම් අපි මේකේ වෙනත් සිරුමවරු අවස්ථාව ගැන පොඩ්ඩක් බලන්න යමු. දරුවනේ එතකොට සාමාන්‍ය නොවන වෙනස් සිරුමවරු අවස්ථා යටතේ ඔබගේ අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාධන අපි අසාමාන්‍ය සිරුමවරු අවස්ථාව කියන එක තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් ඔයා උත්තර කාචයක් පාවිච්චි කරලා අවසන් ප්‍රතිබිම්බය අනන්තයේ හදන්න නම් වස්තුව ගන්න වෙනවා නාභිය උඩට. නාභිය උඩට ගත්තොත් ආගේ ප්‍රතිබිම්බය යනවා අනන්තය දක්වා. කිරණ සටහන අලුත් එකක් නෙවෙයි. නාභිය උඩ තබන ලද වස්තුවක උත්තර කාචයේ ප්‍රතිබිම්බය අනන්තයේ හදන කිරණ සටහන. ඒකයි මම ඒක ඔයත් එක්ක අඳින්න නැතුව හිටියේ. ඕනනම් අඳිමුවොත් ප්‍රධාන අක්ෂර සමාන්තරව ගියොත් නාභිය හරහා යනවා. පී හරහා යන කිරණය යනවා. මේක ඔබ හරියට ඉඳගත්තොත් මේ දෙක එකතු වෙන්නේ නැහැ. කෙලින්ම අනන්තය දක්වා යනවා. දැන් හරිනම් එතකොට අර්ථ දැක්වීම වලට අනුව අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ ඉන්නේ. එහෙනම් එයාගේ ත්‍රිකෝණයක් ගද්දි මෙහි ලොකු ප්‍රතිබිම්බයක්. ලොකු උසක් තියෙන ප්‍රතිබිම්බයක්. හැබැයි දෙන්නේ අනන්ත දුරින්. අනන්ත දුරින් ලොකු උසක් තියෙන ප්‍රතිබිම්බයක්. ඉතින් ඔයාගේ එයා කොච්චර ලොකු වුණත් වැඩක් නැහැ. එහි හදන කෝණය ඇල්ෆා ඩෑෂ් කියන එක වැඩි වෙන්න කරගන්න බෑ. හේතුව ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තයේ. ඔබ හිතන්න මේ රේඛාව දිගේ ගිහින් මේ ප්‍රතිබිම්බය කොච්චර ලොකු වුණත් වැඩක් නැහැ. මේ දුර වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ඔබ හිතන්නකෝ මේ ප්‍රතිබිම්බය මෙතන ඉන්නවා කියලා. හරි. එතකොට මෙන්න දුරත් වැඩි උසත් වැඩි. එතකොට වාගේ අනුපාතය සම්මුඛ පාද බෙදීම බද්ධ පාදයේ කියන අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඒක එකම අගයක් එන්නේ. ඒ කියන්නේ ඇල්ෆා ඩෑෂ් වාගේ එකකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වස්තු ලොකු වුණාට වැඩක් නැහැ. සෝරි ප්‍රතිබිම්බය ලොකු වුණාට වැඩක් නැහැ. එයාගේ දුරත් ගොඩක් වැඩි වුණොත් ඔයාට මෙතන හැදෙන්නේ සාමාන්‍ය එකම උත්තරය තමයි හම්බෙන්නේ. ඉතින් අපි කරන්නේ දැන් අපිට ප්‍රශ්නයක් නෑ. දැන් ප්‍රතිබිම්බය උස දන්නෙත් නැහැ. එයාගේ දුර නම් දන්නවා අනන්තයි කියලා. කොහොමද අනන්තයෙන් අපිට බෙදලා ඇල්ෆා හොයන්නත් බෑ. ඇල්ෆා ඩෑෂ් හොයන්නත් බෑ. ඒතර ඔබ දැන් දන්නවා මේක ඇල්ෆා ඩෑෂ් කියලා. අපි කලින් වගේ මෙතන ඔබ ඇහැ ඇඳගත්තොත් හරි ඇහැට වෙන්න කෝණය එක. එතකොට මගේ ඉලක්කය ඇල්ෆා ඩෑෂ් කියන්නේ මොකද්ද කියලා බලා ගන්න එක. එතකොට ඇල්ෆා ඩෑෂ් දැන් පුතාලට ගන්න ඔන්න මෙන්න තව ත්‍රිකෝණයක් තියෙනවා මේ. ඔයාගේ වස්තුස h0 මේ වස්තුනේ ඉන්නේ. මේ දුර ඔයා දන්නවා f කියලා. ඔයාලා මෙන්න මේ පොඩි ත්‍රිකෝණෙන් ඕනනම් ඇල්ෆා ඩෑෂ් ලියන්න පුළුවන්. මොකද ඒ h0 උසැති f දුරක් තියෙන මෙන්න මේ ත්‍රිකෝණයත් ඔයාගේ අවසාන ප්‍රතිබිම්බය අනන්ත දුරින් හදන ත්‍රිකෝණයත් සමකෝණික ත්‍රිකෝණ දෙකක් නිසා. ඔබ නිකන් මෙතන මේක ඇඳලා පෙන්නන්න එපා. මේ අනන්ත දුර නම් මේක අනන්තේ නම් ඉතා විශාල ප්‍රතිබිම්බයක්. ඒ කියන්නේ සම්මුඛ පාදයේ ගොඩක් ලොකුයි. ඔයාගේ බද්ධ පාදයේ ගොඩක් දිගයි. ඉතින් ඒ හදන ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි සමකෝණික ත්‍රිකෝණයක්. එහෙනම් ඔබට අර විශාල ත්‍රිකෝණය අමතක කරලා මේ කුඩා ත්‍රිකෝණයෙන් ඇල්ෆා ඩෑෂ් ලියන්න පුළුවන්. පුතාට පැහැදිලි ඇති මම මේ කිව්ව කතාව. එහෙනම් අපි මෙතනදී ඇල්ෆා ඩෑෂ් ලියන්නේ ඔන්න ඔය සරල ගොත් ඇල්ෆා ඩෑෂ් කියන දැන් h0 බෙදීම f කියලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් මේකට ක්ෂණිකව ප්‍රකාශනයක් ඔප්පු කරලා බැලුවොත් පළවෙනි එක ඇල්ෆාගේ අර්ධ දැක්වීමට අනුව අපි ඇල්ෆා කියන්නේ d දුරින් වස්තුව තියලා උපකරණේ පාවිච්චි කරන්න නැතුව බලන එකනේ. හරි. ඒක ගිරනවා මම එතන තියෙනවා. එතකොට වාට tan ඇල්ෆා සමානයි ඇල්ෆා ආසන්නව ඒක සමානයි h0 බෙදීම d කියලා පළවෙනි ප්‍රකාශනය හැදුවේ හැකි. ඊට පස්සේ කිරණ රූප සටහනට අනුව අරක දිහා බලලා ලියනවා tan alpha dash ට සමානයි අපිට alpha dash නැත්නම් tan alpha dash කියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයෙන් h0 බෙදීම f කියලා. h0 බෙදීම f. ඒක දෙක. දැන් පුතාට පුළුවන් එම නිසා කෝණික විශාලණය m ලියන්න alpha dash බෙදීම alpha ට. alpha dash කියන්නේ පුතාගේ මෙන්න මේක h0 බෙදීම f. එයා බෙදනවා alpha කියන්නේ h0 බෙදීම d. උඩයට මාරු කරොත් h0 බෙදීම f වතාවක් d බෙදීම h0 කැපිලා ගිහලා d බෙදීම f. බලන්න මේක හොඳ ප්‍රකාශනයක්. d කියන්නේ ඔක දන්න පදයක්, f කියන්නේ මෙයාගේ නාභි දුර. එහෙනම් වට ඔන්න හම්බෙච්ච කෝණක විචාලනය m සමානයි d බෙදීම f කියලා එනවා. ඒ කියන්නේ ආගේ කලින් අවස්ථාවට වඩා එකකින් අඩු විචාලනයක් ඔබට මේ අවස්ථාවේ හම්බ වෙනවා. ඉතින් අපි අවසන් ප්‍රතිබිම්බය d දුරින් හැදුවාම එන විශාලනය d ධන f බෙදීම d බෙදීම f ධන 1යි කියලා ආවා. අවසන් ප්‍රතිබිම්බය අනන්තය හැදුවාම විශාලනය d බෙදීම f කියලා ආවා.
ඉතින් ඔය අතරමැද අවසන් ප්‍රතිබිම්බය පුතේ කොහේ හැදුවත් ඔයාගේ විශාලනයේ උපරිම අගය D බෙදීම F ධන 1 විදියටත් එයාගේ අවම අගය D බෙදීම F විදියටත් පවතිනවා. එහෙනම් ප්‍රතිබිම්බය අතරමැද කොහේ හැදුවත් ඔයාගේ විශාලනය ඔය රේන්ජ් එකෙන් එළියට ගන්න බෑ. එහෙනම් මේක මත තියාගෙන කෝණ විශාලනයේ අඩුම අගය පෙන්වනවා. කෝණික විශාලනයේ උපරිම අගය පෙන්වනවා D බෙදීම F ධන 1යි කියලා. ඉතින් මේ දෙක අතර තමයි ඔයාගේ ප්‍රතිබිම්බ ඕන තැනක හැදුවේ හැකි. ඉතින් වැඩි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ සීමාව අතර තමයි හැමතිස්සෙම මෙන්න මේ පිහිටුම් දෙකේ තමයි ඔයාගේ විශාලනය නැත්නම් අවසන් ප්‍රතිබිම්බය සකස් කරන්න උත්සාහ කරන්නේ. ඒතකොට මෙහෙම අවසන් ප්‍රතිබිම්බය හදා ගැනීමෙන් ඔයාලට මේක ගොඩක් වෙලා බලා ගන්න පුළුවන්. නමුත් අවසන් ප්‍රතිබිම්බය D දුරින් හදාගත්තොත් ඔයාගේ විශාලනය මේ අවස්ථාවට වඩා එකකින් වැඩි. හරි. ඒතකොට ඒව ටිකත් පොඩ්ඩක් නිකන් ඔළුවේ තියාගෙනම අපි මේකේ අවසන් කරගමු. එහෙනම් පුතාලා මේ ටික නෝට් එකට එකතු කරනවා නම් මුලින්ම කිරණ සටහන් දෙක ඇඳ ගන්න මම ඉඩ දීලා තිනවා පුතාලා එතන කිරණ සටහන් ටික සම්පූර්ණ කර ගන්න ඕන දරුවනේ. හරි. ඒතකොට පුතාලා මම ඒකට කාලය දෙන්නේ නැහැ. පුතාලා කිරණ සටහන් ටික සම්පූර්ණ කරලා ඉවර නම් වම් පැත්තේ තීරුව ලියන්න මෙන්න මෙහෙම ලියාගෙන යමු. මෙහිදී අවසාන ප්‍රතිබිම්බය D සමානයි 25 සෙන්ටිමීටර් නොවන වෙනත් ඕනෑම පිහිටුමක සාදා ගැනීම කළ හැකි අතර අවසන් ප්‍රතිබිම්බය කිරණ සටහනේ පෙන්වා ඇති පරිදි අනන්තයේ සාදාගත් විට එය සාමාන්‍ය නොවන සීරුමාරු අවස්ථාවක් වරන් ඇතුලේ අසාමාන්‍ය සීරුමාරු අවස්ථාව ලෙස හඳුනාගත හැක. හරි. පුතාලට මේ පැහැදිලි කිරීම ටිකෙන් පස්සේ ලියාගන්න අසාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී කෝණික විශාලනය සඳහා ප්‍රකාශනය. කියලා ගන්න ඇල්ෆා ඩෑෂ්ගේ අර්ථ දැක්වීමට අනුව ලියන්න, කිරණ රූප සටහනට අනුව ලියන්න. මේ ටික තමයි විභාගයට ඔබට ඔප්පු ගන්න આવත් වෙන්නේ. ඒ නිසා කෝණික විශාලනය m සමානයි ලියාගත්තා. මෙතනට ඇවිල්ලා කොටු කරගත්තා. කෝණික විශාලනය කියන්නේ d බෙදීම f කියලා. හරි. යටින් තරුවක් දාලා ලියාගන්න. කෝණික විශාලනය සඳහා ලැබුණු ප්‍රකාශන අනුව පැහැදිලි වන්නේ සරල අන්වීක්ෂයක උපරිම කෝණික විශාලනය වරන් ඇතුළේ යන m සමානයි d බෙදීම f ධන 1යි. උපරිම කෝණික විශාලනය වරන් ඇතුළේ m සමානයි d බෙදීම f ධන 1. වරන් වහලා ලියන්න. සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී ලැබෙන අතර කමාවක් දාලා යටින් දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. අවම කෝණික විශාලනය වරන් ඇතුළේ යන m සමානයි d බෙදීම f ලැබෙන්නේ අසාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී වේ. හරි. එහෙනම් පුතාලගේ මේ දක්වා සාකච්ඡා කරේ කෝණික විශාලනය සිද්ධාන්ත. ඒක පාවිච්චි කරලා සරල අන්වීක්ෂකයවත් අත්කාචයට කෝණික විශාලනය සඳහා අපි විශේෂ ප්‍රකාශන දෙකක් සාමාන්‍ය සීරුමාරු සහ වෙනත් සීරුමාරු අවස්ථාවක් යටතේ අවසාන ප්‍රතිබිම්බ අනන්තයේ සාධන අවස්ථාවට තවත් ප්‍රකාශනයක් ඔප්පු කරලා ගත්තා. ඉතින් මේ දැනුමම තමයි ඊට පස්සේ වට සංයුක්ත අන්වීක්ෂණයට තරම් යන්නේ. අපි ඒ ටික බලන්න කලින් මේ සිද්ධාන්තික හොඳට තහවුරු කරගමු. මොකද එතකොට පුතාට සංයුක්ත අන්වීක්ෂණ සඳහා සිද්ධාන්තික තේරුම් ගන්න පහසුයි. හරි. ඒත් එක්කම ඔයාලට මින් පස්සේ ඉදිරියේදී අපි අපේ වෙබ්සයිට් එක හරහා වීඩියෝස් ලබා දෙද්දී මම අර වීඩියෝස් කුඩා කොටස් වලට ඔයාලට කඩලා දුන්නේ ඒක ටිකක් ඔයාලට එකක් ඉවර කරලා ඊගාව සෙෂන් එකට යන්න ලේසි වෙන විදිහට. නමුත් මෙතෙන් පටන් මම ඔයාලට සතියට දෙපාරක් වීඩියෝ අප්ලෝඩ් කරන්නේ නැහැ. මොකද ඔයාගේ ඉස්කෝල පටන් ගැනීමත් එක්ක ඒ නිසා වීඩියෝ අප්ලෝඩ් කිරීම කරන්නේ සතියට එකවරයි. එතකොට කිසියම් සතියකට අදාළව එක දවසක බොහෝ විට අපි සතියේ මැද බදාදා වගේ දිනයක් වෙද්දී
වීඩියෝස් ටික නැත්තම් සිකුරාද වෙද්දි බොහෝ විට සිකුරාද කියලා ඔළුව තියන් ඉන්නකො වීඩියෝස් දානවා කිසියම් සතියකට දාලව ඊ සිකුරාදායින් පස්සේන සෙනසුරාදා ඉඳන් ඒ සතියෙම ඔයාලට ඒක බලන්න පුළුවන් වෙන විදිහට. හරි? ඒ නිසා සතියක් පුරා ඔබට වීඩියෝ බලන්න පුළුවන්. සතියට එකවරක් සතියේ වැඩසටහන මම ඔයාලට අප්ලෝඩ් කරනවා. එතකොට ඒ විදිහට තමයි ඉදිරියේදී ඔයාලට වීඩියෝස් ටික හම්බෙන්නේ. ඒකත් චුට්ටක් මතක් කරනවා මම ඒක පිළිබඳව වෙනම වීඩියෝ එකක් ඔයාලට දෙන්නම්. දැනට නිකන් මේක ඇතුලේ ඔළුවේ තියන් ඉන්න. අපි මෙතෙන් පාසල් පටන් ගැනීමත් එක්ක ඔබට වැඩ මේක කලවම් වෙන නිසා සතිය පුරා බලන විදිහට සතියට එක දිනක වීඩියෝ එකක් දානවා. ඒතකොට ඒක පුළුවන් තරම් ඔබ සෙනසුරාදා ඉරිදා කියන සතිය අන්තිම දවස්වලදී බලලා ඉවරයක් කරගන්න උත්සාහ කිරීමෙන් පුතාට වැඩ ටික පිළිවෙලට යන්න පුළුවන්. ඒක නිසා මම සෙනසුරාදා දවසයි ඉරිදා දවසයි බලන්න ප්ලෑන් වෙන විදිහට සිකුරාදා වෙද්දි වීඩියෝ එක අනිවාර්යෙන් අප්ලෝඩ් කරනවා. ඒතකොට ඔබට ඒ සිකුරාදා පටන් ඊගාව සිකුරාදා දක්වා යද්දී අතරමැද ළඟම වෙන සෙනසුරාදා ඉරිදා දවස් දෙකේදී ඒ ටික ආවරණය කරලා තව කෙනෙකුට ප්‍රශ්නයක් ආවොත් තවත් උන් දවස් තියෙනවා බලලා ඉවරයක් කරගන්න පුළුවන්. ඒ විදිහට ඔබට මෙතෙන් පටන් වැඩසටහන ක්‍රමවත් කරනවා. හේතුව පාසල් ආරම්භ වීමත් එක්ක මම දන්නවා ඔබට ටිකක් වැඩ ගොඩ ගැහෙන්න බලන නිසා. හරි ඒත් එක්කම සෙන්සුරාදා ඉඳලා වැඩ ටික කරපු ගමන් වීඩියෝ ටික බලලා ඉවර කරගන්න. මොකද ඊතුරු දවස් ටික ඔබ අනිවාර්යයෙන්ම ඒකේ අභ්‍යාස කරන්න තියාගන්න වෙනවා. අභ්‍යාස කරද්දී ආයෙ ගැටලුවක් පැන නැගුණොත් පුතාට පුළුවන් ඒ සතිය පුරා මේ වීඩියෝ එක තියෙන නිසා නැවත වරක් ගිහින් වෙබ්සයිට් එකෙන් ඒ වීඩියෝ එක බලලා ඒක අවබෝධ කරගෙන ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න. ඒත් බැරුවගෙත් ඔබ දන්නවා මාත් එක්ක ඔබට ඕන වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. හරි එහෙනම් අපි ඔන්න ඔය කාරණේත් ඔබට මතක් කරනවා. මතක් කරලා මෙතන ඊගා කොටස වලට යමු.